හරි ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩමේ ලකුණු ගත්තොත් එහෙම ලකුණු 62ක් අරගෙන තුන්වෙනි ස්ථානය අරගෙන තියෙනවා පිනිදි. ලකුණු 70ක් අරගෙන දෙවෙනි ස්ථානය ලබාගෙන තියෙනවා සෙනුකි. ලකුණු 92ක් අරගෙන රශ්මි මිහිරංගි පළවෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. ඉතින් පළවෙනියට ත්‍යාගයක් තියෙනවා. අනිත් සහභාගී වෙච්ච සියලුම දෙනාටත් ත්‍යාගයක් ලබා දෙන්න කටයුතු කරන්න. ඉතින් ඔයගොල්ලෝ මේ පාඩමටත් මේ වගේම එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ පාඩමෙන් පාඩමට හොඳට පාඩම් කරලා රෙඩි වෙලා ඉන්න එක. හොඳට මතක තියාගන්න පළවෙනි එක්සෑම් ටික කරගන්න එක හරිම ලේසි. මොකද පළවෙනි පාඩමෙන් තමයි පළවෙනි එක්සෑම් එක ආවේ. ආයේ දෙවෙනි පාඩම දැන් අපි මේ කරමින් යන පාඩම දෙවෙනි පාඩම ඒක ගණන් හදන පාඩම. ඒතකොට ඔයගොල්ලන්ගේ මේ පාඩමේ එක්සෑම් එක වැටෙනකොට පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි දෙකෙන්ම තමයි හැදෙන්නේ. හරිද? ඒක නිසා දැන් මුල් එක්සෑම් වල ලකුණු අරගෙන පළවෙනි වෙන එක ලේසි. ඊට පස්සේ වේ තමයි ටිකක් අමාරු වෙන්නේ. ඒක නිසා කල්පනාකාරීව උත්තර ලියන්න තේරෙන්නේ නැති ඕනෙම දෙයක් අහන්න හොඳට වැටි කරගෙන යන්න. අනිවාර්යෙන්ම ඔයා තාම ඉන්නේ A level පටන් ගත්ත මුල. පන්ති පටන් ගත්ත මුල. ඔයාට හොඳටම කාලේ තියෙනවා දෙයක් කරගන්න, අල්ලගන්න. මතක තියාගන්නවා සාමාන්‍ය පිළට ඒ 9ක් ගත්තද, ඒ 8ක් ගත්තද, ඒ 1ක් ගත්තද කියලා දාලා නෑ. අපි කලින් බෙජ් වල හිටපු ළමයි ගත්තොත් එහෙම ළමයි ඒ 1 තිබ්බ ළමයා ඒ 3ක් අරගෙන ඒ 9 තිබ්බ ළමයට වඩා කැම්පස් ගියා. කියන්නේ රෑන්ක් එකක් අරගෙන ගියා. ඒක නිසා ඔයා මතක තියාගන්න ඔයා සාමාන්‍ය පෙළ ගත්ත ප්‍රතිඵලයේ අදාළම නැහැ. ඔයා A level වලට හොඳට මහන්සි වෙලා වැඩ ටික කරගන්න. අනිවාර්යෙන් දෙයක් කරගන්න පුළුවන්. තේරෙන්නේ නැති ඕනෙම දෙයක් අහන්න ඕගොල්ලෝ දන්නවා මෙතන ඉන්න ඔක්කොම වගේ දන්නවා. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් යා දෙනවා කියලා ඒ වෙලාවෙම. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. මේක තමයි ලකුණු ටික. අද ඉවරුනාට පස්සේ මම ඔයගලන්ට පුද්ගලිකව මැසේජ් එකක් දාන්න ලකුණු ටික එක එක්කෙනාට papers කාට හරි අවශ්‍ය නම් PDF එක අවශ්‍ය නම් කියන්න මම ඒකත් ලබා දීමක් කරන්න ඔයගලන්ගේ ලකුණු බලපු එක. මොකද ඒක Google Forms වලින් ගන්න ඕනේ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් කියන්න. ඉතින් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. අපි එහෙනම් අද පාඩම පටන් ගමුනේ. තවත් වෙලා ගන්න නැතුව මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් එහෙම එක්කෝ මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න පුළුවන්. හරි. අපි එහෙනම් තවත් වෙලා ගන්න නැතුව අද අපේ පාඩමට යමු. හරි. එතකොට ළමයි දැන් මේ අපි ගිය සතියේ සාකච්ඡා කරමින් හිටියේ අපේ ගිණුම් කරණයේ දෙවෙනි පාඩම. ඒ කියන්නේ අපි ගණන් හදන්න තියෙන පාඩම තමයි ගිය සතියේ අපි ආරම්භ කිරීමක් කළේ. එතකොට අපේ ගණන් හදන්න තියෙන පළවෙනි පාඩම තමයි ගිණුම් කරන විෂයේදී අපිට හම්බ වෙන මෙන්න මේ ගිණුම් කරන සමීකරණය කියන පාඩම. ගිණුම් කරන සමීකරණය කියන පාඩම තමයි අපිට ගණන් හදන්න හම්බ වෙන පළවෙනි පාඩම. ඔයා දන්නවනේ. ඔයා දන්නවා ඇති සමහරට දන්නේ නැතුවත් ඇති. ඔයාලගේ A level paper එකේ තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ගිණුම් කරන සමීකරණයේ පාඩමෙන් අරගත්ත කොටසකින්. ගිණුම් කරන සමීකරණය. එතකොට මේ පාඩම ඉවරුනාට පස්සේ ඔයාට දීලා තියෙන මෙන්න මේ ටියුට් එක ඉවරුනාට පස්සේ ඔයාට ඕනෙම A level paper එකක තියෙන තුන්වෙනි ප්‍රශ්නේ සමීකරණයේ ගාන හදන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි දැන් කලින් පාර බැච් වල කට්ටියට ගත්තත් ඕගොල්ලන්ගේම අනිත් පන්ති වල අයට ගත්තත් මේ පාඩම ඉවරුනාට පස්සේ අපි A level papers වල තියෙන ප්‍රශ්න ටික හදනවා. ඉතින් ඔයගොල්ලෝ A level papers ගන්න කියලා අවශ්‍යතාවයක් නැහැ. මම මේ ප්‍රශ්නත් ඔයගොල්ලන්ට දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ හරියට වැඩි කරගන්න එක, හරියට නෝට් ටික තියාගන්න එක. මම ඔයාලට කලින් දවසෙත් කිව්වා පුළුවන් තරම් පන්තියේ ලියනකොට කටු වැඩ පොතක් හරි අරගෙන ඒකේ පන්තිකරණ ටික ඉක්මනින් ලියා ගන්න. ඊට පස්සේ ආයේ ඊළඟ සතියට කලින් ඒ කටු වැඩ පොතේ ලියාගත්ත නෝට් එක වගේ සටහන් පොතට ගන්න. ඒක තමයි මේ ඔන්ලයින් පන්තියක වැඩ කරන්න තියෙන හොඳම විදිය. නැත්නම් අපි ලස්සනට බෝ ලකුණු ලියද්දි අපේ වෙලාව ගිහිල්ලා ඉවරයි. හරි. එහෙනම් අපි තාත් වෙලා ගන්න නැතුව අද පාඩමට යමු. මම ගිය සතියේ කරපු ටික එකපාරක් සාරාංශයක් විදිහට මතක් කරලා තමයි අද කොටසට එන්නේ. නැත්නම් අද පාඩම කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි මතක් කරගෙන අද කොටසට එමු. හරි. අපි ගිණුම් කරන සමීකරණයේ පාඩමේදී මුලින්ම කතා කළා ගිණුම් කරන ඒකක සංකල්පය ගැන. මතකද ඒකක සංකල්පය? ඒකක සංකල්පය කියලා කිව්වේ මොකක්ද? ගිණුම් කරණයේදී ව්‍යාපාරය අයිතිකරුවන්ගෙනුයි අනිකුත් බාහිර පාර්ශ්වයන්ගෙනුයි වෙන්නෙච්ච වෙනම ස්වාධීන ප්‍රයත්නක් තියෙනවා කියලා කතා කළා.
ගිණුම්කරණයේදී ව්‍යාපාරය අයිතිකරුවන්ගෙනුයි අනිකුත් බාහිර පාර්ශ්වයන්ගෙනුයි වෙන්වෙච්ච වෙනම ස්වාධීන පැවැත්මක් තියෙන එකකයක් විදිහට සැලකුවා. මේකට අපි කිව්වා ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. අපි ගිණුම් කරන ඒකක සංකල්පය ගැන පසුගිය සතියේ සාකච්ඡා කළා. ගිණුම්කරණයේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙන් හා අනිකුත් බාහිර පාර්ශ්වයන්ගෙන් වෙන්වූ වෙනම පැවැත්මක් ඇති ඒකකයක් ලෙස උපකල්පනය කිරීම. එතකොට මෙන්න මේ සංකල්පයෙන් කතා කරන්න අපි ගිණුම්කරණය හදන්නේ කාගේ පැත්තේ ඉඳලාද? අපි ගිණුම්කරණය හදන්නේ කාගේ පැත්තේ ඉඳලාද කියලා තමයි මේ කොටසෙදි සාකච්ඡා කරන්නේ. අපි හැමතිස්සෙම ගිණුම්කරණය විෂය ඉගෙන ගන්නේ අපි ගිණුම්කරණයේදී ගණන් හදන්නේ අපි තමයි ව්‍යාපාරය කියලා හිතාගෙන. අපි අයිතිකරු කියලා හිතාගෙන නෙමෙයි, අපි අනිකුත් පාර්ශ්වයක් කියලා හිතාගෙන නෙමෙයි. අපි තමයි ව්‍යාපාරය. අපි තමයි ව්‍යාපාරය කියලා හිතාගෙන තමයි ගණන් හදන්නේ. ඒකට තමයි කියන්නේ ඒකක සංකල්පය කියලා. මේ ගිණුම්කරණයේදී ව්‍යාපාරය අයිතිකරුවන්ගෙනුයි අනිකුත් බාහිර පාර්ශ්වයන්ගෙනුයි වෙන්නු වෙනෝපාත්මක ඇති ඒකකයක් ලෙස උපකල්පනය කිරීම. ඉතින් මෙන්න මේ උපකල්පනයේ නිසා අපිට පුංචි සමීකරණයක් හදාගන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. ඒක තමයි ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික හැමතිස්සෙම ඒ සම්පත් සැපියූ පාර්ශ්වයන්ට තියෙන අයිතියට සමානයි. ව්‍යාපාරයක තියෙන සම්පත් ටික හැමතිස්සෙම මේ සම්පත් සැපියූ පාර්ශ්වයන්ට තියෙන අයිතියට සමානයි කියලා අපි චූටි සමීකරණයක් හදාගත්තා. ඊට පස්සේ ඔයගලන්ට මතක ඇති අපි කතා කළා ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ මොකක්ද කියලා. බලන්නකෝ ස්ක්‍රීන් එක. ගිණුම් කරන නියම මම කරන්නේ ගිය සතියේ කරපු ටික පැහැදිලි කරන එක. මුලින්ම ඊට පස්සේ අපි අද කොටසට යමු. ගිණුම් කරන සමීකරණය තුලින් ව්‍යාපාරයක සම්පත් සහ එම සම්පත් සැපියූ පාර්ශ්වයන්ට ඇති අයිතිය අතර සම්බන්ධය පෙන්වයි. මම අර ස්ක්‍රීන් එකේ ලියලා තිබ්බත් ඒකම තමයි මේ සම්පත් ටික ඒ සම්පත් සැපියූ පාර්ශ්වයන්ට තියෙන අයිතියට සමානයි කියලා. මෙන්න මේ සම්බන්ධය තමයි ගිණුම් කරන සමීකරණයෙන් පෙන්වන්නේ. මේ බලන්න. ඒ අනුව මම සමීකරණයක් ස්ක්‍රීන් එකේ ලියලා තිනවට පේනවා ඇති සම්පත් ටික සමානයි අයිතියට කියලා. ඉතින් ඔක පස්සේ කාලෙකදී නැත්තම් ඕනෙම ව්‍යාපාරයක් පටන් ගන්නකොටම ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික සමාන වෙන්නේ අයිතිකරුට තියෙන අයිතියට. මුලින්ම අයිතිකරුවනේ ව්‍යාපාරයට සම්පත් යොදවන්නේ. ඉතින් ව්‍යාපාරයක තියෙන සම්පත් ටික සමාන වෙනවා අයිතිකරුට තියෙන අයිතියට. ඊට පස්සේ උන ටික කාලයක් ව්‍යාපාරය කරගෙන යනකොට අයිතිකරුගේ දේවල් විතරක් මදි වෙනවා. අයිතිකරු දීපු දේවල් විතරක් මදි වෙලා අපිට සිද්ධ වෙනවා මේ බැංකුවකින් ණයක් ගන්න, වෙන කඩේකින් බඩු ටිකක් ණයට ගන්න, අන්න ඒ වගේ කරන්න සිද්ධ වෙනවා. එතකොට ඔන්න ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික සමාන වෙනවා අයිතිකරුට තියෙන අයිතියටයි බාහිර පාර්ශ්වයන්ට තියෙන අයිතියටයි. ඊට පස්සේ තමයි ඔන්න වචන සෙට් එකේ ඉන්නේ සම්පත් වලට අපි කියන්න පටන් ගන්නවා වත්කම් කියලා. ව්‍යාපාරයක තියෙන සම්පත් වලට අපි වත්කම් කියලා කියන්න පටන් ගන්නවා. අයිතිකරුට තියෙන අයිතියට හිමිකම කියලා කියන්න පටන් ගන්නවා. බාහිර පාර්ශ්වයට තියෙන අයිතියට වගකීම් කියලා කියන්න පටන් ගන්නවා. අන්න ඒ අනුව අපිට හැදෙනවා පොඩි සමීකරණයක් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. සාමාන්‍ය පෙළට ඕලෙවල් සාමාන්‍ය පෙළ මට්ටමේදී කොමර්ස් කරපු අය ඉන්නවනම් ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මේ සමීකරණය. හැබැයි සාමාන්‍ය පෙළ මට්ටමේදී නම් මේක හැදෙන විදිය කියා දුන්නේ නැහැ ඔයාට. එලින්ම සමීකරණයට තමයි ටීචර් ගණන් හදන්නේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. දැනගන්න මේ සමීකරණය හැදුනේ සම්පත් ටික සමානයි අයිතියට. අයිතිකරුගේ අයිතිය විතරක් මදි වෙනකොට තවත් අයකින් ගන්නවා. අපි බැංකුවකින් ණයක් ගන්නවා, වාහනයක් ගෙවන්න ගන්නවා, වෙන කඩේකින් බඩු ටිකක් ණයට ගන්නවා. මෙන්න මේ විදිහට බාහිර පාර්ශ්වයට තියෙන අයිතිනුත් ඇති වෙනවා. අපි ඒවට වගකීම් කියලා කියනවා. හරි. මෙන්න මේ සමීකරණයට අපි කියනවා ගිණුම් කරන සමීකරණය කියලා. ගිණුම් කරන සමීකරණය. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මේ හිමිකම් කියන වචනෙට සමාන වචන තුනක් මම ඔයාලට ගිය සතියේ කියා දුන්නා. එකක් තමයි මේ කහ පාටින් දාලා තියෙන ප්‍රාග්ධනය. ස්කන්ධය, ශුද්ධ වත්කම්. මෙන්න මේ වචන තුනම හිමිකම කියන එකට සමාන වචන විදිහට අපි පාවිච්චි කරනවා. ප්‍රාග්ධනය, ස්කන්ධය, ශුද්ධ වත්කම්. ප්‍රාග්ධනය, ස්කන්ධය, ශුද්ධ වත්කම්. මේ තුනම හිමිකමට කියන සමාන වචන. හරි. අපි තව ටිකක් බලමු මේක. ඊට පස්සේ අපි කතා කළා අද මේ ඔක්කොම අපිට වැදගත්. අපි ගණන් හදන දවසනේ. දැන් ගිය සතියේ තමයි මේකේ මේ මූලික තියරි ටික කතා කරේ. අපි දවසම ගලේ තියරි කතා කරන එකනේ.
ඉතින් මේ පාඩමේ තියෙන තියරි ගත්තොත් මෙච්චරයි. ඒ කියන්නේ අපි ගිය සතියේ කරපු ටික විතරයි තියරි වලට තියෙන්නේ. ආයි චුටි චුටි කොටස් ටිකක් හම්බ වෙනවා. ඒ අදාළ කොටස් වලදී කියා දෙන්නේ. ඒ හැර වෙන තියරි නෑ මේ පාඩමේ. ගිණුම් කරන්නේ වැඩිපුරම තියෙන්නේ ගණන් හදන්න. ඉතින් හරියට ගණන් හදනු නැත්නම් අර ලස්සන කතා කියන්න වගේ ඒව කරන්න අමාරුයි ඉතින් ගිණුම් කරන්නේ. ගණන් හදන්න තමයි තියෙන්නේ. තියරි තියෙන්නේ චුට්ටයි. හරි. ඔන්න තියෙනවා අපිට ගනුදෙනුවක්. ගනුදෙනුවක් යනු දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් සිදුවන මුදලින් මැනිය හැකි තැන. මම ඔයාලට ගිය සතියේ කිව්වා දැන් මම කඩේට ගිහිල්ලා මේ පෑනක් ගන්නවා නම් මම කඩේ මුදලාලිට රුපියල් 20ක් දීලා කියන මට මුදලාලි හයිලයිට් පෙන් එකක් දෙන්න කියලා. මුදලාලි මට හයිලයිට් පෙන් එකක් දෙන මම මුදලාලි රුපියල් 20ක් දෙනවා. බලන්නකෝ. දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් සිදුවන මුදලින් මැනිය හැකි දෙයක්. ගනුදෙනුවක් කියලා කියනවා. මොකද උනේ? මගේ ගාව තියෙන රුපියල් 20ක් කඩේට ගිහිල්ලා කඩේ තිබු පෑන මට ආවා. උන්න දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් වුණා. ඊට පස්සේ මම ඔන්න යනවා විදුලි බල මණ්ඩලයට ගිහිල්ලා විදුලි බිල ගෙවනවා. එතකොට මොකද වෙන්නේ? මගේ ගාව තිබ්බ සල්ලි ටික අඩු වෙනවා. ඒ වෙනුවට මම අර පාවිච්චි කරාට විදුලිය ගෙවලා ආවා. විදුලි බිල මම පාවිච්චි කළානේ සේවාවක්. ඒක මම ගෙවලා ආවා. බාණ්ඩු එතනත් ගනුදෙනුවක් වුණානේ. දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් වුණා. හැබැයි මුදලින්ම ඉන්නත් පුළුවන්. ඊට පස්සේ මම යනවා කඩේට. කඩේට ගිහිල්ලා මම පාන් ගෙඩියක් ගන්නවා. මුදලාලිට මං කියන මුදලාලි මං ඇවිල්ලා සල්ලි දෙන්නම් කියලා. බාණ්ඩු එතනත් දෙපාර්ශ්වයක් ඉන්නවා. මම පාන් ගෙඩියක් ගන්නවා. හැබැයි සල්ලි හෙට දෙන්නම් කියනවා. ණය වෙනවා. එතනත් ගනුදෙනුවක් තියෙනවා. මොකද මට පාන් ගෙඩිය හම්බ වෙනවා වගේම කඩේ මුදලාලිගේ පොතක මගේ නම ලියවෙනවා රුපියල් 50ක් රුපියල් 60ක් ණයයි කියලා. බලන්නකො දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් සිදු වෙනවා. මුදලින්ම ඉන්නත් පුළුවන්. ඉතින් අපි එදිනෙදා ජීවිතේ ගොඩාක් කරන දේවල් ගනුදෙනු තමයි. හැබැයි මේ සිද්ධීනුත් වෙනවා. සිද්ධීන් මොකක්ද මේ සිද්ධියක් කියලා කියන්නේ? මේ ගිය සතිය ඔක්කොම කතා කළා. මම මතක් කරන එකයි කරන්නේ. සිද්ධියක් කියලා කියන්නේ දැන් මේ දවස්වල වැස්සනේ. රැහෙන්න වැස්ස දැන් ඊයේ නම් රැයින් නම් උදේ වෙනකල්ම වහිනවා. ඊට පස්සේ ඉතල බලන්න අපේ ව්‍යාපාරයේ ගාව තියෙන පොඩි ඇලක් නැත්නම් ගඟක් හරි වැවක් හරි තියෙනවා කියලා හිතන්න. ඔන්න ඊයේ රෑ වැස්සට ඔය ගඟ නැත්නම් ඇල පිටාර ගලනවා. අර පිටාර ගල ඉවරලා පාරවල් අපේ කඩේම යට වෙනවා. හිතන්න අපේ කඩේ ඔය හාල්, සීනි, පිටි වගේ ගෝණි මේ පිටි ගෝණියක් වගේ තිබ්බ කියලා බිම්ම තියලා. ඉතින් අපේ කඩේ යට වුණා නම් ඒ පිටි ගෝණියට හානි වෙන්නේ නැද්ද? හානි වෙනවනේ. අන්න සිද්ධියක්. ඒවට කියනවා සිද්ධීන් කියලා. දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් වෙන්නේ නැහැ. නමුත් ව්‍යාපාරයේ සිදුවන වෙනස් වීමක්. දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් වෙන්නේ නැහැ. ව්‍යාපාරයේ සිදුවන සම්පත් හුවමාරුවක්. හුවමාරුවක් කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන සම්පත් වල අඩුවීමක් හෝ වැඩිවීමක් වෙනවා. හොරු පැනලා කඩේට. ඊට පස්සේ කඩේට මීයෝ පැනලා. මීයොත් පයින්නවනේ. ඊට පස්සේ ගම් වතුර අවදානමක්. අන්න ඒ වගේ දේවල්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? තියෙනවා නම් අහන්න ප්‍රශ්න නැහැ. හරි. එතකොට දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් සිදුවන මුදලින් මැනිය හැකි තැවලට අපි ගනුදෙනු කියලා කියනවා. මතක තියාගන්න සිද්ධීනුත් තියෙනවා. හැබැයි අපිට ඇත්තටම ගිණුම් කරන්නේදී ගනුදෙනු මේවායේ සිද්ධීන් මේවායේ කියලා වෙන වෙනම කතා කර කර ඉන්න තරම් වෙලාවක් නැහැ. ඉතින් අපි පොදුවේ මේ දෙකටම ගනුදෙනු කියලා තමයි කියන්නේ. සිද්ධියකටත් ගනුදෙනුවකටත් දෙකටම පොදුවේ කියන්නේ ගනුදෙනු කියලා. හරි. ඊට පස්සේ අපි සාකච්ඡා කිරීමක් කළා මේ ගනුදෙනුට නිදසුන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෝටර රථයක් යෙදුවා, බැංකු ණයක් ගත්තා, ලී බඩු මිලට ගත්තා. මෙන්න මේ වගේ දේවල් අපි ගනුදෙනු විදිහට සාකච්ඡා කිරීමක් කළා. ඊට පස්සේ අපි කතා කළා ඔයාට මතක ඇති ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු නිසා දිහිවන දේවල් පහක් තියෙනවා. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු නිසා දිහිවන දේවල් පහක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියලා. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු නිසා දිහිවන දේවල් පහයි. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. මෙන්න මේ පහ දිහි වෙනවා. ඊට පස්සේ මොකද කළේ අපි? මේ ඔක්කොම ගිය සතියේ කරපුවා. නැත්තම් කවුරු හරි බලයි මම මොකද මේ වේගෙන් කරන්නේ කියලා. ඒකට හේතුව ඉතින් මේ ගිය සතියේ සාරාංශයක් මතක් කරන එකයි මේ යන්නේ. අපි මුලින්ම කතා කළා වත්කමක් ගැන. මතකද? වත්කමක් කියන එක. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ වර්තමානයේදී පාලනය කරන සම්පත්. අපි වත්කම් කියලා කිව්වා. හැබැයි මේ නිර්වචනේ මතක තියාගන්න ටිකක් අමාරුයි. ඒක නිසා අපි මොකද කළේ? මේක මතක තියාගන්න
ලේසි විදියක් කතා කළා. ලේසි විදියක් කියා දුන්නා. ඒ මොකක්ද? ඒක තමයි සිංහලවල කාල තුනක් තියෙනවා කියලා කිව්වා. මතකයි. අතීත, වර්තමාන, අනාගත කියලා. සිංහලවල කාල තුනයි. අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය. එතකොට අපි වත්කමක් කතා කළේ මෙන්න මේ කාල තුනේ. කොහොමද? දැන් මුලින්ම අපි කතා කළා වත්කමට උදාහරණයක්. උදාහරණයක් විදිහට ගන්නවා වාහනයක්. දැන් මං ගාව තියෙනවා වාහනයක්. හරිද? එතකොට මට කොහොමද මේ වාහනේ හම්බෙලා තියෙන්නේ? එක්කෝ මම සල්ලි දීලා ගන්න ඇති. නැත්තම් අපේ තාත්තගෙන් එහෙම මට පරම්පරාවෙන් හරි එහෙම හම්බෙච්ච මොකක් හරි එකක් තියෙන වෙන්න ඇති. ඒ වගේ එක්කෝ අපේ තාත්තා ගාව තිබ්බ වාහනේ මට හම්බුණා. නැත්තම් මම සල්ලි දීලා ගත්තා. ඒ කියන්නේ මොකක්ද? අතීතේ ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අනිවාර්යයෙන්ම අපේ තාත්තා හරි ඔබ සල්ලි දීලා ගන්න ඇතිනේ නේ. ඒ කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස දීවීම. අපේ ගේ එතකොට අපේ ව්‍යාපාරේ ගොඩනැගිල්ල ඉස්සර කාලේ දවසක හදා ගන්න ඇති. නැත්නම් සල්ලි දීලා ගන්න ඇති. ඊට පස්සේ මගේ මේසේ සල්ලි දීලා ගන්න ඇති. ඒ කියන්නේ අතීතේ ගනුදෙනුවක ප්‍රතිඵලයක්. සල්ලි දීලා මේසේ ගත්තා. සල්ලි දීලා වාහනේ ගත්තා. අන්න ඒ වගේ ඕනෙම වත්කමක් බිහි වෙලා තියෙන අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. ඕනෙම දෙයක් කියන්න අපිට කතා කරන්න පුළුවන් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් උනේ කොහොමද කියලා. වට ඕනම් උදාහරණයක් කියනවනම් කියන්න. ඒතර මම ඒක කොහොමද උනේ කියලා කියන්න. හැබැයි වත්කමකට ඕනෙම වත්කමක පළවෙනි ලක්ෂණය විදිහට අපි කතා කරන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම කියන එක. ඊට පස්සේ වර්තමානයේ දැන් මගේ වාහනය ගත්තොත් එහෙම මට පුළුවන් ඒකේ හොඳ කටුවක් අරගෙන ගිහිල්ලා සූරන්න. මගේනේ. මට පුළුවන් මගේ නම ගහන්න. මගේනේ. කවුරුත් පාර යන කෙනෙක් කෑ ගහගෙන ඉන්නේ ඔය මොකද්ද ඔය කරන්නේ කියලා. ඒක මගේ නිසා මට ඒක පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ මට ඕන නම් ඒක තෙමෙන්න නවත්තලා තියන්න පුළුවන්. ඊට පස්සේ මට ඕන නම් ඒකේ ස්ටිකර් එකක් ගැහුවා හැකි. මට ඕන නම් ඒකේ මොකක් හරි මොඩිෆයි කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ නොයෙකුත් දේවල් මට කරන්න පුළුවන්. ඒක මගේනේ. දැන් මගේ මේසේ මට ඕන නම් මෙහිම කාමරේ මැද්ද තියලා තියන්න පුළුවන්. අයින් එකට වෙන්න තියලා තියන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ කියන්නේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ ගොඩනැගිල්ලක් ගන්න. ගොඩනැගිල්ලක අපිට ඕන නම් ජනෙල් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඕන නම් දොරවල් වෙනස් කරන්න පුළුවන්. ඕන නම් උඩ වහලේ අයින් කරලා ස්ලැබ් එකක් දාගන්න පුළුවන්. අන්න ඒ වගේ. ඉතින් වර්තමානයේ පාලනය කරන්න පුළුවන් වත්කම්. ඉඩමක් වුණත් එහෙම ළමයි ඉඩම වටේට වැටක් ගහන්න පුළුවන්. වැට ගලවලා තාප්පයක් ගහන්න පුළුවන්. ඉඩම මැද ලොකු වලක් අරගෙන ඒක ඇතුළට වෙලා ඉන්න පුළුවන්. කැමති නම්. ඉතින් කොහොම වුණත් වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. වත්කම් වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. ඔයාලට බෑනේ බෑ අල්ලපු ගෙදර තියෙන වාහනේ ගිහිල්ලා සූරන්න මුටි ගන්න වෙන්නේ. ඒක නිසා මේ වත්කම් ගත්තොත් අපේ වත්කම් ගත්තොත් අපිට පාලනය කරන්න පුළුවන්. වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. අනාගතේ ප්‍රතිලාභ ගලාගෙන එනවා. ඒ කියන්නේ දැන් ඔයාලට පුළුවන් ඔයගලන් ගෙදර කොටසක් කුලියට දෙන්න කාට හරි. ඔන්න බලන්නකෝ ආදායම් එනවනේ. නැත්තම් ඔයාලට පුළුවන් ඔයගලන් ගෙදර විකුණන්න. ආදායමක් එනවනේ. සම්පත් ගලාගෙන එනවනේ. නැත්තම් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ වාහනේ මේ ඔය හයර දුවන්න දෙන්න. ඔන්න ආදායමක් ගලාගෙන එනවනේ. නැත්තම් වාහනේ විකුණන්න පුළුවන්. ආදායමක් ගලාගෙන එනවනේ. ආදායම කියලා කියන්නේ මෙතන ආර්ථික ප්‍රතිලාභයක් ගලාගෙන එනවනේ. ඉඩම ඕනම් බද්දට දෙන්න පුළුවන්. ඉඩම විකුණන්න පුළුවන්. බලන්නකෝ අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවනේ. ඕනෙම වත්කමක මෙන්න මේ ලක්ෂණ තුන තියෙනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. මම මේ කොටස පටන් ගත්තෙම වත්කමේ නිර්වචනයෙන්නේ. ඉතින් මේ ලක්ෂණ තුන එකට කිව්වොත් මොකද දන්නවද වෙන්නේ? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවන වර්තමානයේ පාලනය කළ හැකි අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ වත්කමක් ලෙස හඳුන්වයි කියලා කිව්වේ. ඒ කියන්නේ ළමයි අපිට පුළුවන් වත්කමක ලක්ෂණ පාවිච්චි කරලා වත්කමේ නිර්වචනය හදාගන්න. බලන්නකෝ ඒකම නිර්වචනේ මේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ පාලනය කරනවා අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. මේක පිළිවෙල වෙනස් වුණාට කමක් නැහැ. මොකද අපි කෙනෙක් කියන එකත් ඒ විදිහටම කටපාඩමින් කියන්න ඕනේ කියලා එකක් නැහැනේ. ඔයාලට පද පිළිවෙල වෙනස් කරලා නිර්වචනය හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තුන කිව්වනම් හරි. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ දේ. ඔයා මතක තියාගන්න. ඉකෝන් වල ගත්තත්, බිස්නස් ස්ටඩීස් වල ගත්තත් ඔයාට පාඩම් කරගන්න අමාරු ඕනෙම නිර්වචනයක් කෑලි වලට කඩන්න. බලන්න මම වාක්‍ය තුනකට කැඩුවා මගේ නිර්වචනය.
ඒ වගේ ඔයාට පුළුවන් ඕනෙම නිර්වචනයක් මෙහෙම කෑලි වලට කඩන්න. ඒවා ලක්ෂණ විදියට කෑලි වලට කඩා ගන්න. ඒකට මතක තියාගන්න හරියම ලේසි. මොකක් හරි ක්‍රමයක් හොයාගන්න. දැන් සිංහලව කාල 3යිනේ. ඉතින් ඒකෙන් ගන්න පුළුවන් ලේසි. ඒ වගේ A level කරන ළමයා අර සාමාන්‍ය පෙළ වගේ හිතන්නේ නැතුව හොඳට ඒ කියන්නේ ඔයාගේ ක්‍රම හොයා ගන්න පුළුවන් තරම්. ඔයාගේ විද්‍යාවක් හොයාගන්න. මොකද උසස් පෙළ කියන එක අර ගිරව් වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඇවිල්ලා තනිකර අවබෝධයෙන් යන්න පුළුවන් නම් 100%ක් හොඳයි. ඒකට හේතුව අවුරුදු පළවෙනි අවුරුද්ද ඉවරනකොට ගොඩක් ළමයිට පළවෙනි අවුරුද්ද අමතකයි. A level විභාග ළමයි අමාරුයි කියනට වඩා තියෙන ප්‍රශ්න තමයි අමතක වෙන එක. ඒ අමතක වෙන එක නවත්ත ගත්තා නම් ඔයාට පුළුවන් විභාග ජය ගන්න. වගේම ඔයාට පුළුවන් කවදා හරි දවසක ගුරුවරයෙක් වුණත් වෙන්න. මොකද අපිත් එමය අපිට එන පළවෙනි කාලේ මෙලෝ දෙයක් මතක නැහැ. ප්‍රශ්නයක් දුන්නත් ඒ ප්‍රොෆෙසර් ලකුණු 50යි 60යි 70යි ඒ වගේ ලකුණු මට්ටම් තමයි තිබ්බේ. හැබැයි ගණන් හදලා හුරු වුණා. ගණන් හදලා මතක තියාගත්තා. ඊට පස්සේ තමයි අපිට ගාණක් දුන්නාම අර ඔක්කොම මතකයි. ගාණ හදන්න පුළුවන්. ඉතින් ඔයත් ඉන්නේ තාම මුල හරියේ. අනිවාර්යෙන් පේපර් එකක් තිබ්බම සහභාගී වෙන්න. ලකුණු කීයක් ගත්තද අදාළ නැහැ. මම කොහොමත් වැඩි ලකුණු ගන්න 3 දිනා විතරයි කොහොමද ලකුණු දාන්නේ. අනිත් අයගේ ලකුණු දාන්නේ නැහැ. ඉතින් කවුරුත් අනික ලකුණු 40 මට්ටම් වල නෑ. හැමෝම ඉන්න ඊට වඩා උඩින්. පාට තියෙන්නේ පාඩම් කරගන්න විතරයි. මොකද මේ හරියට එක්සෑම් ලියපු ළමයි ටික ලකුණු කීයක් ගන්නවද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. එයා පාඩම මේ සම්පූර්ණ උගන්වලා ඉවරනාට පස්සේ පේපර් ක්ලාස් වලට සම්බන්ධ වුණාට පස්සේ අනිවාර්යයෙන්ම කැම්පස් යනවා ළමයි. මං ගිය පාරත් කිව්වා අපේ දැනට ගිහිල්ලා නැත්තේ කියලා කියන්නත් බෑ 2020 කණ්ඩායම විතරයි. 2020 කණ්ඩායමේ කීප දෙනෙක්ට කැම්පස් යන්න තාම ඒගොල්ලන්ට ඇවිල්ලා නැහැ. ඒ හැර ගොඩක් අය 2019 වෙන ඔක්කොම ගියා. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒකට හේතුව අර කොවිඩ් කේස් එක. කොවිඩ් කේස් එකත් එක්ක ළමයි කැඩුනා. ඉතින් ඔයගොල්ලෝ අමතක වෙන්න දෙන්න එපා. අමාරු වෙයි ඉස්සරහට. මම කියන්නේ ලේසි වෙයි කියලා. අල්ලගෙන ඉන්න. අල්ලගෙන හිටියොත් තමයි අනිවාර්යෙන් දිනන්න පුළුවන්කම තියෙන්නේ. අපේ වගේ රටක ඉගෙනීම තමයි හොඳම දේ. ඉගෙනගෙන ඉන්න එක තමයි හොඳම දේ. නැත්නම් හැමදාම කාට හරි යටත්ව කාට හරි කවුරු හරි කියන දෙයක් අහගෙන මොකක් හරි පොඩි රැකියාවක් කරගෙන තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඔයාට හොඳට ඉගෙන ගන්න අපි හොඳට ඉගෙන ගත්තොත් තමයි අනාගතේ හරි රට හැදෙන්නේ හරියට. ඒක නිසා හොඳ දරුවෝ විදියට කාටවත් වංචා කරන්නේ නැතුව, බොරු කරන්නේ නැතුව අවංක විදියට ජීවත් වෙන්න අනිවාර්යෙන් හොඳ අනාගතයක් ඔයාට හදාගන්න පුළුවන්කම. හරි. ඉතින් අපි කතා කරමින් හිටියේ වත්කම් ගැන. වත්කමක ලක්ෂණ 3ක් කතා කළා. අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක්, වර්තමානයේ පාලනය කරන්න පුළුවන්, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා කියලා. ඊට පස්සේ අපි වත්කමක තවත් ලක්ෂණයක් කතා කළා. වත්කමකට ගාණක් කියන්න පුළුවන්. මට පුළුවන් වාහනයට ගාණක් කියන්න ලක්ෂ 2යි. ලක්ෂ 50යි. ලක්ෂ 100යි. මට පුළුවන් ගොඩනැගිල්ලකට ගාණක් කියන්න. අන්න ඒ වගේ වටිනාකම ප්‍රකාශ කරන්න පුළුවන්. නැත්නම් වටිනාකම මයින්ඩ් පුළුවන් වීමත් වත්කමක ලක්ෂණයක් විදිහට අපි සාකච්ඡා කළාට බලා ගන්න පුළුවන් වත්කමක ලක්ෂණ 4ක් තියෙනවා. අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක්, වර්තමානයේ පාලනය කරන්න පුළුවන්, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා සහ වටිනාකම මයින්ඩ් පුළුවන්. මේවා තමයි වත්කමක ලක්ෂණ. ඊට පස්සේ අපි ඊට කතා කළා මේ වත්කම් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා කතා කළා. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් කියලා අපි කතා කළේ සරලවම කියනවා නම් මාස 12කට වඩා අඩු කාලයක් ව්‍යාපාරයක තියෙන වත්කම්. මාස 12කට වඩා අඩු කාලයක් ව්‍යාපාරයක තියෙන වත්කම්කට අපි ජංගම වත්කම් කියලා කිව්වා. මාස 12කට වඩා වැඩි කාලයක් ව්‍යාපාරයක තියෙන වත්කම් වලට අපි ජංගම නොවන වත්කම් කියලා කිව්වා. ඒ කියන්නේ ඉඩම්, ගොඩනැගිලි වගේ දේවල් ජංගම නොවන. මොකද ඒවා අපි ගාව අවුරුදු ගාණක් තිස්සේම තියෙනවා. හැබැයි ඔය අපි ගාව තියෙන සල්ලි ටික කඩේකින් ණයට ගත්ත ණය ගැතියෝ ටික ඊට පස්සේ කඩේ විකුණන්න තියෙන භාණ්ඩ ටික මේ වගේ දේවල් ගත්තොත් විතරම වෙනස් වෙනවා. දැන් හිතන්න මගේ ගාව මගේ පර්ස් එකේ සල්ලි ටිකක් තියෙනවා. මගේ පර්ස් එකේ රුපියල් 100ක් තියෙනවා. මේ රුපියල් 100 හැමදාම තියෙයිද? නෑනේ. ඕක මම වියදම් කරනවා. ආයෙ මට හම්බ වෙනවා. ආයෙ වියදම් කරනවා. මං ගාව තියෙන මුදල් නිතර වෙනස් වෙනවා. ඒක අවුරුද්දම ඕක තියෙන්නේ. මාස 12ක් විතර ඕකම තියෙන්නේ නෑනේ. ඕක වෙනස් වෙනවා නිතර. ඒක නිසා මුදල් කියන්නේ ජංගම වත්කම. මාස 12කට වඩා අඩු කාලයක් තියෙන නැත්නම් මාස 12කට වඩා අඩු කාලයකදී නිතර වෙනස් වෙන වත්කම් වලට අපි කියන්නේ ජංගම වත්කම් කියලා. ණය ගැතියෝ ටික
ඔයාගේ කඩේකින් කවුරු හරි කෙනෙක් බාන ණයට ගත්තොත් අපි යට කියනවා ණයට ගත්ත අය. ණය ගැතියන් කියලා. ණය ගැතියන්. ණය ගැතියෝ කියන්නේ වත්කම. මොකද කවදා හරි දවසකදී සල්ලි හම්බ වෙනවනේ ඒගොල්ලන්ගේ. එතකොට මේ ණය ගැතියෝ කියන්නේ වත්කම. ණය ගැතියන්ට අපි සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් වෙනවද සල්ලි ගෙවන්න? නෑනේ. මේ මාසේ ණයට ගත්තා නම් ලබන මාසේ ගෙවන්න කියනවා. ණය ගැතියෝ කියන්නේ ජංගම වත්කමක්. ඒ විදිහට ව්‍යාපාරයක තියෙන වත්කම අපි වර්ග කළා. අපි මට උදාහරණයක් ලිව්ව ටියුට් එකේ. ඊට පස්සේ අපි යන් වගකීම් පැත්තට. වගකීමක් බලමු කියන්නේ මොකක්ද කියලා. වගකීමක් ගත්තොත් බලන්න නිර්වචනේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යන්නා වූ වර්තමානයේදී බැඳීමක් පවතින තැන. ඉතින් ඔයාලට මේ නිර්වචනය කියවුවහම තේරෙන්න ඇති මේකේ ලක්ෂණ වලින් අපිට නිර්වචනය පැහැදිලි කරගන්න පුළුවන් කියලා. මේකෙත් මම භාවිතයේ පහසුව තකා කියනවා සිංහලවල කාල තුනක් තියෙනවා අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය කියලා. ඒ කාල තුنين අපිට පුළුවන් වගකීමකුත් නිර්වචනය කරගන්න. කොහොමද? අතීතේ නම් ගනුදෙනුවක ප්‍රතිඵලයක්. ඒ වෙන්නේ කොහොමද? අපි බැංකුවට ගිහිල්ලා ණයක් ගන්නවා. එතකොට අතීත කාලේ බැංකුවට ගිහිල්ලා ණයක් ගත්තා. ගන්න යනවා කියන්නේ නෑනේ. බැංකුවෙන් ණයක් ගන්න ඕනේ කියන්නේ නෑනේ. ඒව වාර්තා කරන්න බෑ. අපි කියන්නේ බැංකු ණයක් ගත්තා 50000යි. කඩේට ණයට බාණ්ඩ ගත්තා 20000යි. ඔක්කොම කියන්නේ ගත්තා. ඒ කියන්නේ අතීත කාලයෙන් කියන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වගකීමක් දී වෙලා තියෙන්නේ. වර්තමානයේ ගත්තා නම් ගෙවන්න වෙනවනේ. බැඳීමක් තියෙනවා. බැඳීමක් තියෙනවා වර්තමානයේ. අනාගතේ අනිවාර්යෙන්ම සල්ලි අපි ගාව තියෙන සම්පත් එළියට ගලාගෙන යනවා. ඉතින් බලන්නකො වගකීමක ලක්ෂණ තුන. අතීත ගනුදෙනු ප්‍රතිඵලයක්, වර්තමානයේ බැඳීමක් තියෙනවා, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යනවා. ඉතින් මෙන්න මේ තුنين තමයි නිර්වචනය හදාගත්තේ. අතීත ගනුදෙනු ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යන වර්තමානයේ තියෙන බැඳීම. අපි වගකීමක් කියලා කියනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගකීම් වල ලක්ෂණ වල යටින්ම තියෙන තව ලක්ෂණයක්. වටිනාකම කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගන්නවා ලීසින් කරලා වාහනයක්. ඔන්න අද තමයි ගන්නෙ. අපිට බැරිද අවුරුදු 3කට විතර පස්සේ තව කීයක් ගෙවන්න තියෙනවද කියලා කියන්න? පුළුවන්නේ. ඒ කියන්නේ වටිනාකම මයින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ආන කියන්න පුළුවන්කම තියෙනවා. මම කඩේට 50000ක් ණයයි. මම බැංකුවට ලක්ෂ 3ක් ණයයි. ඒ වගේ ගාන කියන්න පුළුවන්කම තියෙනවා වගකීමක. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ මම හරි දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති පළවෙනි එකටයි හතරවෙනි එකටයි හරි දාලා තියෙනවා. ඇයි ඒ දාලා තියෙන්නේ වත්කමක පළවෙනි ලක්ෂණයයි වගකීමක පළවෙනි ලක්ෂණයයි වත්කමක හතරවෙනි ලක්ෂණයයි වගකීමක හතරවෙනි ලක්ෂණයයි සමානයි කියලා කියන්නේ. ඉතින් ඔයාගෙන් ඇහුවොත් වත්කමකයි වගකීමකයි තියෙන සමානකම් මොනවද කියලා අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් වටිනාකම වෙන්න පුළුවන්. වෙනස්කම් වත්කමක් නම් පාලනය කරන්න පුළුවන් වර්තමානයේ, වගකීමක් නම් වර්තමානයේ බැඳීමක් තියෙන. වත්කමක් නම් අනාගත ප්‍රතිලාභ ගලාගෙන යනවා, වගකීමක් නම් ගලාගෙන යනවා. ඕයින් කියන්න පුළුවන් අපිට සමානකම් හා අසමානකම් නැත්තම් වෙනස්කම්. හරි මේවත් ගිය සති තමයි කතා කරේ. ඊට පස්සේ වගකීමුත් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ජංගම වගකීම්, ජංගම නොවන වගකීම් කියලා. මාස 12කට අඩු කාලයක් තියෙන වගකීම් වලට ජංගමයි කියනවා. මාස 12කට වඩා වැඩි කාලයක් තියෙන වගකීම් වලට ජංගම නොවන වගකීම් කියලා කියනවා. හරි. ඊට පස්සේ බලමු අපි අන්තිමටම කතා කළා ගිය සතියේ හිමිකම් ගැන. හිමිකම කියලා කිව්වේ මොකක්ද? හිමිකම කියලා කිව්වේ ව්‍යාපාරයක වත්කම් වලින් වගකීම් අඩු කළාට පස්සේ හම්බෙන ගාණ. ව්‍යාපාරයක වත්කම් වලින් වගකීම් අඩු කළාට පස්සේ ගාණ. උදාහරණයක් විදිහට කිව්වොත් මගේ ව්‍යාපාරයක් තියෙනවා. මගේ ව්‍යාපාරයේ වටිනවා ළමයි මගේ ව්‍යාපාරයේ වටිනාකම විල රුපියල් මේ කියන්නේ පොඩි කඩයක් එළවලු පළතුරු ටිකක් වගේ තියෙනවා. රුපියල් 10000යි ඔක්කොම බැලුවොත් වටින කඩේ නෑ. පොඩි කඩයක් තියෙනවට. එතකොට ඔන්න 10000යි මගේ වත්කම් වල වටිනාකම. කියන්නේ ඔක්කොම ලාච්චු තියෙන සල්ලි ගත්තත් මේසෙ ටික තව මේසෙ උඩ තියෙන පළතුරු එළවලු ටික ඔක්කොම වටින්නේ 10000යි. හරිද? ඊට පස්සේ මම බලනවා දැන් මට ඕනේ මගේ හිමිකම හොයාගන්න. මම බලනවා මගේ මේ හිමිකම කීයද කියලා. මට හිතෙන්නෙම නෑ හොයාගන්න විදියක් ඇත්තෙම නෑ. අයිඩියා එකක් එන්නෙම නෑ හිමිකම හොයාගන්න. හැබැයි මම දන්නවා මම මේ
අඩේ තියෙන පළතුරු වලින් කොටසක් ගත්තේ ණයට. ඒ කියන්නේ රුපියල් 3000ක විතර පළතුරු එළවලු අන්න මම ඒක දැනගන්නවා. ඒ කියන්නේ මම ඔය එළවලු පළතුරු ගන්නකොට පස්සේ දෙන්නම්. සතියකට පස්සේ දෙන්නම් කියලා 3000ක විතර එළවලු පළතුරු අරගෙන තියෙනවා. එතකොට ඔන්න ඒක මට හොයා ගන්න පුළුවන්. මොකද මම ඒවට බිල්පත් හරි ඒවා ලියාගත්ත පොඩි නෝට් එකක් හරි ව්‍යාපාරයක තියාගෙන ඉන්නේ. එතකොට මගේ ව්‍යාපාරේ තියෙන ඔක්කොම දේවල් 10000ක් වටිනවා. මම 3000ක් තියෙන ඔය එක එක්කෙනාට ගෙවන්න තියෙන දේවල්. ඉතින් ඔයාට බැරිද ඔයාගේ හිමිකම හොයාගන්න කියලා බලන්න. වත්තම් 10000යි නම් වගකීම් 3000යි නම් හිමිකම කීයක් වෙන්න ඕනද? බලන්න හිමිකම. ව්‍යාපාරයක වත්තම් සමාන හොයාගන්න බැරිද කියලා බලන්න. කීයද? 7000යි. ඒ කියන්නේ දැන් මගේ මේ එළවලු පළතුරු පරි මම හිතන්නකෝ ඔයාට විකුණනවා කියලා මම වගේ රුපියල් 10000ක් ගන්නවා. 10000ක් අරගෙන මම කරන්නේ මම එළවලු පළතුරු ණයට ගත්ත සෙට් එකට 3000ක් දීලා දානවා. ඒතර ඉතුරු වෙන්නේ මට 7000යි. මගේ අයිතිය. අයිතිකරුගේ අයිතිය 7000යි. ඉතින් ඔහොම තමයි හිමිකම කියන එක හැදෙන්නේ. ව්‍යාපාරයක වත්කම් වලින් වගකීම් අඩු කළ පසු ලැබෙන අගය. මේ ටික තමයි අපි ගිය සතියේ සාකච්ඡා කළේ. අපි පොඩ්ඩක් ටියුට් එක පැත්තට යමු. ටියුට් එකේ බලා ගන්න දේවල් ටිකක් තියෙනවා. ටියුට් එක නැති කට්ටියට මම ටියුට් එක දෙන්නම්. හරි බලමු අපි. ඒතර අපි ගිය සතියේ මෙන්න මෙතන ඉඳලා කතා කරා. මෙතනින් තමයි නැවැත්තුවේ. ඒ කියන්නේ පිටු අංක 4න් තමයි නැවැත්තුවේ. 4 භාගයක් කළා. අද කතා කරන්න තියෙන්නේ එතන ඉඳලා. ටියුට් එක නැති කට්ටියට මම දෙන්නම්. ඒගොල්ලොත් බලාගෙන ඉන්න. හරි බලමු අපි. එතකොට නෝට් එක සම්පූර්ණ නැති අය නෝට් එක සම්පූර්ණ කරගන්න. අපි මේ ටික තමයි මෙච්චරලා කතා කළේ. හරි බලමු. අද ඔයගලන්ට කියා දෙන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම ගණන් හදන්නත් තියෙනවා අද දවසේදී අපිට. බලමු අපි. බලන්න මෙහිදී ජංගම සහ ජංගම නොවන අතර වෙනස පහත පරිදි විග්‍රහ කර ඇත. මෙහිදී ජංගම සහ ජංගම නොවන අතර වෙනස පහත පරිදි විග්‍රහ කර ඇත. ජංගම කියලා කියන්නේ ගිණුම් වර්ෂයක අවසාන දිනේ සිට මාස 12ක් තුල කාලයයි. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ළමයි ජංගමයි කියලා කියන්නේ. ජංගමයි කියලා කියන්නේ අවුරුද්දක අවසාන දිනේ ඉඳලා මාස 12කට පස්සේ කාලය. අවුරුද්දක අවසාන දිනේ ඉඳලා මාස 12කට පස්සේ කාලය. මම ඒකට උදාහරණකින් මෙහෙම කියා දෙන්නම්. හරි. හරි ළමයි. එතකොට ඔන්න 11යි 10යි මම ගන්නම් මෙහෙම. 12 වෙනි මාස 12යි 31 2021 12යි 31 බැංකු ණය 1,60,000ක බැංකු ණයක් ගන්නවා. 2021 12යි 31 දින බැංකු ණයක් ගන්නවා රුපියල් 3,60,000ක. හරිද? ඊට පස්සේ දැන් බලන්න ගෙවන්න. වසර 3කින් ගෙවීමට 2021 12/31 දින සිට වසර 3කින් ගෙවීමට තමයි මේ බැංකු ණය ගන්න. ඔයාලගෙන් කාට හරි කෙනෙකුට බැංකු ණය ඇතුලේ තියෙන ජංගම කෑල්ල පස්සේ ඒ කියන්නේ ජංගම නොවන කොටස කීයද කියලා අපිට මේ ඉස්සරහදී වැදගත් වෙනවා. ඉස්සරහා ප්‍රශ්න කරනවා. අපි ඔන්න මම තව පාරක් කියන්නම්. 2021 12/31 කියන දවසේදී බැංකු ණයක් ගන්නවා 3,60,000ක. හරිද? බැංකු ණය කියන්නේ වගකීමක්නේ. බැංකු ණයක් ගන්නවා. ඒක ගන්නේ අවුරුද්ද අවසාන දිනේ ඉඳන් අවුරුදු 3කින් ගෙවන්න. අවුරුදු 3කින් ගෙවන්න. සමාන වාරික වලින් කියලා හිතන්නකෝ. හැම වාරික 3කින් ගෙවන්න ගන්නවා ලක්ෂ 3,60,000ක බැංකු ණයක්. මම ඕගොල්ලන්ගෙන් අහනවා ජංගම කොටස කීයද කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මාස 12කදී ගෙවන්න ඕනේ කීයක්ද? සමාන වාරික 3කින් තමයි ගෙවන්නේ. අවුරුදු 3කින් ගෙවනවා කියලා හිතන්නකෝ. මෙසේජ් එකක් කියලා තියෙනවා. ඔව් 1,20,000යිනේ. 1,20,000ක් අනිවාර්යෙන් බැංකු ණය හැලකිනවා. දැන් හිතන්නකෝ ඔයගොල්ලන් ගෙදර අම්මලා හරි තාත්තා හරි බැංකු ණයක් ගත්ත කියලා. ඔව් මට උත්තරේ වල තියෙනවා කට්ටිය හොඳයි. ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා බැංකු ණයක් ගත්ත කියලා.
ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ගෙදර ඔය අම්මා හරි තාත්තා හරි අරගෙන තියෙන බැංකු ණය කෑලි වලට කඩන්න. කොහොමද? ජංගම බැංකු ණය ටික, ජංගම නෝන ටික. ජංගම නෝන ටික කිය හැදෙන්නේ ළමයි. ජංගම ටික කියන එක හැදෙන්නේ අවුරුද්දක අවසාන දිනේ ඉඳන් ඊළඟ මාස 12 කෑල්ලට කියන්නේ ජංගමයි. අවුරුද්දක අවසාන දිනේ ඉඳන් ඊළඟ මාස 12ට කියන්නේ ජංගමයි. ඊට පස්සේ ටික ජංගම නෝනයි. එතකොට මේ බැංකු ණයෙන් අනිවාර්යෙන්ම 1,20,000ක් ගෙවන්න තියෙන ඊළඟ මාස 12 ඇතුළත. ඊට පස්සේ ටික ගෙවන්න තියෙන්නේ මාස 12කට පස්සේ. මෙන්න මෙහෙමයි ජංගම සහ ජංගම නෝන කියන එක හැදෙන්නේ. ජංගම සහ ජංගම නෝන කියන එක හැදෙන්නේ මෙහෙමයි. මේක හරි ලේසි. මේක අපිට ඉස්සරහා ප්‍රශ්නවලදී හම්බ වෙනවා. මේක A-level paper එකේ අහලා තියෙනවා ළමයි. මෙන්න මේ කතාව බැංකු ණය වගේ චූටි ගානක් කියලා වගේ අහනවා ජංගම කොටස කීයද ජංගම නෝන කොටස කීයද කියලා. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. බලන්න මේක මේ ජංගම යනෝ බලන්න ගිණුම් වර්ෂයේ අවසාන දිනේ සිට මාස 12ක් තුල කාලච්ඡේදයයි. ටියුට් එක තියෙන කට්ටිය highlight කරගන්න. ගිණුම් වර්ෂයේ අවසාන දිනේ සිට මාස 12ක් තුල කාල පරිච්ඡේදයයි. හරි. දැන් අර බ්‍රහස්පතින්දා හවස පන්තියට එන අයට පුළුවන් ඉතින් මේක ඒ පන්තිය යන්නේ මේකට වඩා දවසක් ඉස්සරහින් යන්නේ මේ පන්තිය යන්නේ බ්‍රහස්පතින්දා පන්තියට වඩා දවසක් පිටිපස්සේ. ඕගලන්ට උනම් පන්ති දෙකටම එන්නේ ඒකේ අවුලක් නැහැ. දෙකටම නෙමෙයි පන්ති තුනක් තියෙනවා ඕගලන්ගේ. තුන්වෙනි පන්තියට එන්න පුළුවන්. හැබැයි තුන්වෙනි එකට ඕගොල්ලෝ ඇවිල්ලා වැඩක් නැහැ. හේතුව ඒගොල්ලෝ යන්නේ හතරවෙනි පාඩම. ඉතින් ඒක ඕගලන්ට තේරෙන්නේ නැති වෙයි. ඒක නිසා ඔයගොල්ලෝ කැමති අය ඉන්නවා නම් බදා දෙකටත් එන්න බ්‍රහස්පතින්දාත් එන්න ඒක අවුලක් නැහැ. හරි. ජංගම නෝන යන. ජංගම නෝන මාස 12කට පසු කාලච්ඡේදයයි. ඒකත් අපි highlight කරමු. ටියුට් එක තියෙන කට්ටිය highlight කරගන්න අනිත් පැත්තට බලාගෙන ඉන්න. ජංගම නෝන කියලා කියන්නේ ගිණුම් වර්ෂයක අවසාන දිනේ නම් මාස 12කට පස්සේ කෑල්ල. පස්සේ කොටස. මේ ඔක්කොම වැදගත් වෙනවා. ද්‍රවශීලතාවයේ යන. ද්‍රවශීලතාවයේ යන. එටිකාලීන බැඳීම් පියවා දැමීමට ව්‍යාපෘත හැකියාව. එටිකාලීන බැඳීම් පියවා දැමීමට ව්‍යාපෘත හැකියාව. මෙතන අපි තව නිර්වචනයක් ලියාගමු ළමයි මෙහෙම. අපි තව නිර්වචනයක් ලියාගමු මෙතන. වත්කමක් මුදල් බවට පත් කිරීමට හැකියාව. වත්කමක් මුදල් බවට පත් කිරීමට හැකියාව. මේකට ද්‍රවශීලතාවය කියලා කියනවා. කෙටි කාලීන බැඳීම් පියවා දාන්න තියෙන හැකියාවටත් කියන්නේ ද්‍රවශීලතාවය. සහ වත්කමක් මුදල් බවට පත් කිරීමට හැකියාවටත් කියන්නේ ද්‍රවශීලතාවය කියලා. මේ දෙකටම කියන්නේ ද්‍රවශීලතාවය. ඔය මේ පළවෙනියටම තියෙන එක කෙටි කාලීන බැඳීම් පියවා දැමීමට හැකියාව කියන එක අපි කතා කරන්නේ 13 වසරේ. සාමාන්‍ය පෙළ මට්ටමේදී සහ 12 වසරේදී අපිට වැඩි ප්‍රමාණයක් හම්බෙන්නේ ද්‍රවශීලතාවය කියන වචනේ තේරුම් විදිහට වත්කමක් මුදල් බවට පත් කිරීමට හැකියාව. ඒක තමයි හම්බෙන්නේ. ඕලෙලට කොමර්ස් කරන එකේ තියෙන වාසිය වෙන්නේ ළමයි මේක. මේ වගේ පුංචි පුංචි වචන ඔයාට කියා දෙනවා සාමාන්‍ය පෙළ මට්ටමේදී. අපිට මේවා ඕනේ වෙන්නේ විෂය කරුණක් පැහැදිලි කරගන්න විතරයි. අපිට ඒ ඉස්සරහදී හම්බෙයි අදාළ එක එක තැන් වලදී අපි එතකොට කතා කරමු මේ වැඩි විස්තර. දැනට අපි මේක නිකන් නිර්වචන ලියාගමු. පාඩම් කරගන්නවා නිකන් බලා ගන්න. නිකන් ටච් එකේ හිටියනම් ඇති. ඊට පස්සේ තියෙනවා කාරක ප්‍රාග්ධනය. කාරක ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? කාරක ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද දන්නවද? ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කළාට පස්සේ ගන්න. නිකන් අර එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න ඕන කියන කාන. නිකන් අපි කියන්නේ ඔය කලෙක්ෂන් එකක් වගේ කියලා. ඒ කියන්නේ මේ වත් දෙකට කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. අර නිකන් එදිනෙදා ජීවත් වෙන්න ඕන කරන ටික. දැන් හිතන්න ඔයාට තියෙනවා අපි හිතමු ඔයගලගේ ටවුන් එකේ කඩයක් කියලා. ටවුන් එකේ කඩයක් තියෙනවා. ඔය කඩේ කරන අය බොහෝ විට ඔය දැන් අපි ඉන්නේ ගම්පහ ප්‍රදේශයේනේ. ගම්පහ ටවුන් එකේ ගත්තොත් එහෙම ඔය ගොඩක් කඩ කරන කට්ටිය ඉන්න ඒගොල්ලෝ ළමයි දැන් ඒගොල්ලන්ගේ කඩවල දවස ගාන රෙන්ට් එකක් තමයි ගොඩක් අය ගෙවන්නේ. මාසිකව ගෙවනවන චුට්ටක් ගාන වැඩි. ඔය ගොඩක් වෙලාවට කට්ටිය ඉන්න දවස් රෙන්ට් එකක් ගෙවනවා. නගර සභාව වගේ සංකීර්ණ ගත්ත අය ගොඩක් වෙලාවට ගෙවන දවස් රෙන්ට් එකක්. දවසට 1500 2000 මේ වගේ ගාණක් තමයි ගෙවන්නේ. ඒතකොට හිතලා බලන්න දවසකට කඩේ ඇරියොත් දවසකට 2000ක් ගෙවන්න ඕනේ කියලා හිතන්න. කඩේ ඇරියොත් දවසකට 2000ක් ගෙවන්න ඕනේ. එතකොට කඩෙන් දවසකට 3000ක් හම්බ කරනවා කියලා හිතන්න. එතකොට බලන්න එයා හොම්බ කරන මුදල් ටික තමයි 3000. එයා ඒ දවසෙදිම ගෙවන්න වෙනවා 2000ක්. එතකොට එයාගේ කාර්ක ප්‍රාග්ධනය කියලා 1000යි.
අන්න ඒ වගේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩුකල පසු ලැබෙන්නගේ කාරක ප්‍රාග්ධනය කියලා කියන මම මේ චූටි උදාහරණයක් ගත්තේ ඊට වඩා ඉතින් අපිට කතා කරන්න පුළුවන් කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ජංගම වත්කම් ඍණ මේක ලියා ගන්න ජංගම වත්කම් ඍණ ජංගම වගකීම් ව්‍යාපාරික තියෙන ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කළාට පස්සේ ගන්නට තමයි අපි කියන්නේ කාරක ප්‍රාග්ධනය කියලා. අපැහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න. පරණ වීඩියෝස් කාට හරි අවශ්‍ය නම් ඒකත් කියන්න. එතකොට මම ඒකත් දාන්නම් ඔයගලන්ට. පරණ වීඩියෝස් ඇති මම හිතන්නේ 5ක් හරි 6ක් හරි ඇති. මොන හරි ගැටලු තියෙනවා නම් කියන්න හැමතිස්සෙම. හරි නේද? ඊට පස්සේ ලාභය. ලාභය නම් ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ලාභය කියන එක දන්නව නේද? සමහරලාට මෙතන ඉන්න ඔයාලම පොඩි පොඩි ලාභ වෙන කට්ටියක් දන්නේ නැහැ. සමහරලාට ඔය මම දන්න සමහර ළමයි ඉන්නවා. ඒගොල්ලෝ 10 වසර 11 වසර ඉන්නේ. 10 11 ඔයගොල්ලෝ 12 නේ. දැන් 10 වසර 11 වසර ඉන්න ළමයි ඉන්නවා හරිද? ඒගොල්ලෝ මේ ඔය ෆෝන් එහෙම එකතු කරනවා. එකතු කරනවා කියලා කියන්නේ සල්ලි දීලා ගන්නවා. පොඩි පොඩි ෆෝන් එක එක කට්ටියකින් ගන්නවා. මේ පොඩි ළමයි මේ අරගෙන ඉවරලා මේ පොඩි පොඩි ගණන් තියාගෙන විකුණනවා. සමහර අයට. රුපියල් මේ 200 300 500 1000 වගේ තියාගෙන කට්ටිය විකුණනවා. ඉතින් එහෙම කරන ළමයි. ඉතින් මේකෙන් මම මේ කියන්න උත්සාහ කරන ඕගලන්ට එහෙම බිස්නස් කරන්න කියලා නෙමෙයි. මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ දැන් අපි උදාහරණයක් විදිහට මම මේ පෑනක් කඩේකින් ගන්න රුපියල් 10කට. මම මේක කොළඹින් ගන්නවා තොග විදිහට රුපියල් 10කට. මම මේක මගේ කඩේක දාලා විකුණනවා 15කට. කියලා හිතන්න. මම මේ පෑනක් 10කට ගන්නවා. මම මේක 15කට විකුණනවා. එතකොට මම මේක ගන්න රුපියල් 10ක් වියදම් කරනවානේ. මට මේකෙන් හම්බ වෙනවා 15ක්. බලන්න. මට හම්බ වෙන ගාන මම හම්බ කරන ගාන 15යි. ඒ කියන්නේ මගේ ආදායම 15යි. මම මේක ගන්න වියදම් කරනවා 10ක්. එහෙනම් මගේ ලාභය කීයද? 5යි. ඒතර ලාභය කියන එක හැදෙන්නේ කොහොමද? ආදායමෙන් වියදම අඩු කළාට පස්සේ ගන්න. හැබැයි සමහර අය ඉන්නවා මේක ගන්න 10ට. විකුණන 9ට විතර. පාඩුයි. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා මේ කඩේක ව්‍යාපාරිකයෙක් කරන්න ඕකනේ. හැමතිස්සෙම බාණ්ඩ අඩුවට අරගෙන චූටි ගාණක් කියාගෙන විකුණනවා. හැබැයි ඔයා හිතන්න එපා කඩේක මුදලාලි කෙනෙක් සෑහෙන්න හම්බ කරනවනේ කියලා නෑ. එහෙම වෙන්නේ නැහැ. මොකද එයා ගන්න වියදම් කරනවනේ ළමයි. ඒක නිසා ඕගොල්ලන්ට මම මේ ඕගොල්ලෝ තාම අලුත් ඕගොල්ලෝ සෑහෙන්න රැවටෙනවා. ඒක නිසා මම මේ ඔයගලට කියන්නේ ඔය අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න යන්න එපා, බිස්නස් කරන්න යන්න එපා. ඔයගොල්ලන් එක එක කට්ටිය රවට්ටන්න හදයි කියලා කියන්නේ ඊ-මනි ගන්න පුළුවන් මෙහෙමයි කියලා ඩ්‍රොප් ෂිපින් අරගයි මේකයි කියලා වාව අන්දන්න වගේ හදයි. ඒවයින් හම්බ කරන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න. ඒගොල්ලෝ කියන තරම් කරන්න බෑ ඒවයි. මොකද ආදායම කියලා කියන්නේ ළමයි ලාභයට නෙමෙයි. ඒගොල්ලෝ කියන්නේ ඩොලර් 500ක් යවුවම මේ මාසෙද කියලා. ළමයි ඩොලර් 500ක් යවුවා නම් එයාට ඒක වියදම් කරන්නත් බෑ. ඒ කියන්නේ මේ පෑනින් මම 15ක් හම්බ කරාට මම මේ පෑන ගන්න 10ක් වියදම් කළා. ඒතකොට මගේ ලාභය කීයද? 5යි. අන්න ඒක මතක තියාගන්න. අපි ඩොලර් 500ක් ඉන්කම් එකක් තිබ්බ කිව්වට වැඩක් නෑ. ඒක ගන්න එක්ස්පෙන්ස් මේ වියදම් කරන්න වෙනවා අපිට. සෑහෙන ගාන. ඒතර අපි ලාභේ පොඩි ගානේ ඇත්තේ. ඒක නිසා ඔයගොල්ලෝ මේ බුද්ධිමත් වෙන්න කාටවත් රැවටෙන්න එපා. මොකද රවට්ටන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා මේ සමාජයේ. හරි. ඒ අනුව ලාභය කියලා කියන්නේ බලන්න ආදායමෙන් වියදම අඩු කළ පසු ලැබෙන ආකාරය. ඒක තනත් ලියා ගන්න ඕගොල්ලෝ ලාභය ඇල ඉරක් අලාභය. ලාභය ඇල ඉරක් අලාභය සමානයි ආදායම් ඍණ වියදම් කියලා. මේක අලාභයක් වුණත් වෙන්න පුළුවන්. ලාභය ඇල ඉරක් අලාභය සමානයි ආදායම් ඍණ වියදම්. හරිනේ? හරි මම ස්ක්‍රීන් එකේ ලියපු ටික මකන්නම්. හරි. ඊට පස්සේ අපිට තියෙනවා අපි ප්‍රශ්නාංක 1 හැදුවා මීට කලින් සතියේදී. අද අපිට කතා කරන්න තියෙන ප්‍රශ්නාංක 2. ඒකෙන් නම් ගණන් ටික හදාගෙන යන්නයි තියෙන්නේ. හරි.
හරි අපි බලමු. හරි. අපි මුලින්ම මේක කතා කරන්න කලින් චූටි දෙයක් කියා දෙන්න තියෙනවා යාට. හිමිකම වෙනස් වන ගනුදෙනු. හිමිකම වෙනස් වන ගනුදෙනු ගැන කතා කරන්න තියෙනවා. ඒ මොකද්ද? හිමිකම වෙනස් වන ගනුදෙනු මතකද අර අපි ටිකට කලින් කතා කළා වත්කම් ගැන, වගකීම් ගැන, හිමිකම් ගැන නිර්වචනය කළේ ඒ සතිය කරා කියලා. අන්න ඒකේ හිමිකම් මතකද? ව්‍යාපාරයක වත්කම් වලින් වගකීම් අඩු කළ පසු ලැබෙන අගය කියලා කතා කළේ. අන්න ඒ හිමිකම වෙනස් වෙන ගනුදෙනු තියෙනවා හතරක්. හතරමයි තියෙන්නේ. ඔයගොල්ලෝ O level කරද්දිත් තියෙන්නේ හතරයි. A level කරද්දිත් තියෙන්නේ හතරයි. කැම්පස් ගියත් තියෙන්නේ මේ හතරම තමයි. මේක වෙනස් වෙන්නේ නැහැ. හිමිකම වෙනස් වෙන ගනුදෙනු හතරම තමයි තියෙන්නේ. මොකක්ද? ප්‍රාග්ධනය මේක අහනවා ආදායම් වියදම් ගැනිලි. මම අහනවා මොගලගේ ඊළඟ පේපර් එකට මේ. මම අදම කිව්වා අහනවා කියලා. මම මේකෙන් ප්‍රශ්නයක් දාන්න. ඔයාලට පුළුවන් පාඩම් කරන්න. අනිවාර්යෙන් කරගන්න පුළුවන්. පළවෙනි එක්සෑම් ටික නම් මාරම ලේසියි ඈ. ඔයගොල්ලෝ ලකුණු ගන්න පාඩම් කරන්න නැති. ඊට පස්සේ නම් මං අමාරුයි කියන්නේ කැලි ගොඩක් වැඩි වෙනවා. මොකද පාඩම් වැඩි වෙනකොට ළමයි එක්සෑම් එක අමාරු වෙන්නේ නැහැ මේ කොටස් වැඩි වෙද්දි මතකේ තියෙන කෙනා තමයි දිනන්නේ. අනිත් කට්ටිය ඉතින් ගණන් හදලම මතකේ තියාගන්න. එතකොට අනිවාර්යෙන්ම ඔයගලන්ට එක්සෑම් 20ක් වගේ හම්බ වෙනවා ළමයි. පන්තියේ එක්සෑම් 20කට ආසන්න ප්‍රමාණයක් හම්බ වෙනවා ඔයගලන්ට A level ලියන කාලේ. මොකද අපේ accounting වල පාඩම් 20ක් තියෙනවා. කවුන්සල පාඩම් 20ක් තියෙනවා. ඒ පාඩම් 20ටම වගේ එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඊට අමතරව ටර්ම් යනවා. ටර්ම් පේපර් සෙට් එකක් යනවා. ඊට පස්සේ වෙනම පේපර් ක්ලාස් එකක් යනවා. ඉතින් ඒකෙන් ඔයගලන්ට අල්ල ගන්න පුළුවන්. A level ගැන බය වෙන්න දෙයක් නැහැ. හැබැයි අර කියන දේ කරන්න ඕනේ. අපේ පන්තියක ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් මේ වගේ පන්තියේ එකෙන් බලාපොරොත්තු වෙන ළමයි ඉගෙන ගන්නනේ. ඉගෙන ගන්න එන්න. කියන්නේ ඒ මානසික මට්ටම හදාගෙන අනිවාර්යෙන් ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. ඔයා මෙතනින් බලාපොරොත්තු වෙන්නේ ගිනුම් කරන විෂය ඉගෙන ගන්න. ඔයාට ඒක උඩරින්ම ගන්න පුළුවන්. තේරෙන්නේ නැති ඕනම දෙයක් අහන්න. අපි බැටික් කරගෙන යන්න. හරි. එතකොට මේ හිමිකම වෙනස් වෙන ගනුදෙනු හතරයි ප්‍රාග්ධනය, ආදායම්, වියදම් ගැනීම. ප්‍රාග්ධනය කියලා කියන්නේ මොකක්ද? ප්‍රාග්ධනය කියලා කියන්නේ අයිතිකරුවන් ව්‍යාපාරට දෙන දේවල් වලට අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. අයිතිකරු විසින් ව්‍යාපාරට දෙන දේවල්. අයිතිකරුවන් ව්‍යාපාරට යොදන දේවල් වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ආදායම් කියන්නේ අපි ඒක පස්සේ කතා කරමු. මම ඔන්න දැන් නිර්වචනයක් කියන්නම් ආදායම් වලට. ආදායමක් කියලා කියන්නේ මේ අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනය නිසා හිමිකමේ සිදුවන වැඩිවීම හැර හිමිකමේ සිදුවන අනෙක් වැඩිවීම. මම ඒක පස්සේ කියා දෙන්නම් ආයෙ පාරක්. වියදම් කියලා කියන්නේ ගැනිලි නිසා හිමිකමේ සිදුවන අඩුවීම හැර හිමිකමේ සිදුවන අනෙක් අඩුවීම. මම ඒකත් පස්සේ තව ටිකකින් කියා දෙන්නම්. ඊට පස්සේ ගැනිලි කියන්නේ මොකක්ද? ගැනිලි කියලා කියන්නේ අයිතිකරුවන් ව්‍යාපාරේ ලබා ගන්න දේවල් වලට. අයිතිකරු විසින් තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් දේවල් ගන්නවා නම් අපි කියන්නේ ගැනිලි කියලා. එතකොට හොඳට මතක තියාගන්න හිමිකම වෙනස් වෙන ගනුදෙනු හතරයි. ඒකෙන් මම දැන් කතා කරන්නේ ප්‍රාග්ධනයයි ගැනිලි ගැනයි විතරයි. ප්‍රාග්ධනය කියලා කියන්නේ අයිතිකරුවන් ව්‍යාපාරයට දෙන දේවල් වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. අයිතිකරුවන් විසින් ව්යාපාරයට යොදනු ලබන දේවල් අපි කියනවා ප්‍රාග්ධනය කියලා. අයිතිකරුවන් විසින් ව්‍යාපාරයට යොදනු ලබන දේවල් අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ඊට පස්සේ ගැනිලි කියලා කියන්නේ මොකක්ද? ගැනිලි කියලා කියන්නේ අයිතිකරු විසින් ව්‍යාපාරයෙන් ගන්න දේවල් වලට. අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදන දේවල් ප්‍රාග්ධනය, අයිතිකරු විසින් ව්‍යාපාරයෙන් ගන්න දේවල් වලට කියන්නේ ගැනිලි. හරිනේ? ගැනිලි සහ ප්‍රාග්ධනය. හරි බලමු අපි. හරි ඊළඟට අපි කතා කරනවා ගනුදෙනු වල දිත්ත බලපෑම. මම මේ පුංචි කොටස් වලින් වාට මේ ගානක් හදන්න යන්නේ. ගාන හදන්න මේ පොඩි දේවල් සෙට් එකක් තියෙනවා කියා දෙන්න. ආපාරක් කියන්නද? අයිතිකරු ව්‍යාපාරයට යොදන දේවල් වලට කියන්නේ ප්‍රාග්ධනය. අයිතිකරු ව්‍යාපාරයෙන් ගන්න දේවල් වලට කියන්නේ ගැනිලි. ඊට පස්සේ අපි බලමු දිත්ත බලපෑම කියන්නේ මොකක්ද කියලා. දිත්ත බලපෑම කියන්නේ මොකක්ද දන්නවද? ඔයාලට මතකද අපි කතා කළා ව්‍යාපාරයක ගනුදෙනු සිද්ධ වෙනවා කියලා. මතකයිනේ. ව්‍යාපාරයක ගනුදෙනු සිද්ධ වෙනවා. මේ හැම ගනුදෙනුවකම දෙපැත්තක් තියෙනවා.
ව්‍යාපාරයක ගනුදෙනු සිද්ධ වෙනවා. මේ හැම ගනුදෙනුකම දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්තට අපි කියනවා දිත්ත බලපෑම කියලා. ව්‍යාපාරයක ගනුදෙනු සිද්ධ වෙනවා. ව්‍යාපාරයක සිදුවන හැම ගනුදෙනුවකම දෙපැත්තක් තියෙනවා. අන්නේ දෙපැත්තට අපි කියනවා දිත්ත බලපෑම කියලා. තාපාරක් කියන්නද? ව්‍යාපාරවල ගනුදෙනු සිද්ධ වෙනවා. ඒ සිදුවන හැම ගනුදෙනුවකම දෙපැත්තක් තියෙනවා. අන්නේ දෙපැත්තට අපි කියනවා දිත්ත බලපෑම කියලා. උදාහරණයක් විදියට මේ ඉන්න ඔයා. මේ ඉන්න ඔයා ලස්සනට. ඔයා ඉන්න. ඔයා යනවා කඩේට. මෙතන කඩේ මුදලට රුපියල් 100ක් දීලා කියනවා මුදල් මට මේ සීනි කිලෝ එකක් දෙන්න කියලා. මුදලාලි මොකද කරන්නේ? සීනි කිලෝ එකක් ඔයාට දෙනවා. බලන්නකෝ දැන් මොකද උනේ කියලා. දැන් මොකද උනේ බලන්න. ඔයා ගාව තිබ්බ රුපියල් 100ක් කඩේට ගියා. කඩේ තිබ්බ සීනි පැකට් එකක් ඔයාට හම්බ වුණා. මොකද්ද මේ ගනුදෙනුවේ දෙපැත්තක් තියෙනවා. මේ ගනුදෙනුවක්. හිතන්න ඔයා ඕකම මේ දම්රෝ එකට ගිහිල්ලා මොකක් හරි මේසයක් ගත්ත කියලා. ඔයාගේ සල්ලි ටික අඩු වුණා. ඔයාට මේසයක් හම්බ වුණා. හැම ගනුදෙනුවකම දෙපැත්තක් තියෙනවා. අන්නේ දෙපැත්ත හොයා ගන්න ඕනේ. අන්නේ දෙපැත්ත අඳුන ගන්න. මේවට කියනවා දිත්ත බලපෑම කියලා. දැන් අපි කරන්න යන්නේ ගණන් හදන එක. ගණන් හදනකොට ඔයාට මේ ගනුදෙනු වල තියෙන දෙපැත්ත හිතා ගන්න පුළුවන් නම් ඔයාගේ ගණන් හරියට හදන්න පුළුවන්. හැම ගනුදෙනුවකම දෙපැත්තක් තියෙන. ඒක හිතන්න ඕනේ. බලමුද අපි දැන් ගණන් වලට ගිහිල්ලා. දැන් ඊළඟට ගණන් කතා කරමු. මම නිකන් පැහැදිලි කිරීමක් විතරයි කළේ. අපි දැන් ගණන් හදන්න. ඔන්න තියෙනවා ප්‍රශ්නාංක දෙක. ටියුට් එකේ ප්‍රශ්නාංක දෙක. අපි ප්‍රශ්නාංක 1 ගිය සතියේ කළා. මේ ටියුට් ප්‍රශ්නේ කළා. ප්‍රශ්නාංක දෙක බලන්න. ප්‍රශ්නාංක දෙක බලන්න. ආකාශයේ ව්‍යාපාරයේ 2019 ජනවාරි මාසය තුල සිදු වූ ගනුදෙනු පහක් දැක්කේ. ඔන්න ජනවාරි මාසෙත් ගනුදෙනු ටික දීලා තියෙනවා. රෝමිලකම් 6ක් තියෙනවා. ගනුදෙනු 6ක් වෙලා ජනවාරි මාසෙ. අවශ්‍ය වන්නේ ජනවාරි මාසය තුල සිදු වූ ගනුදෙනු හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. හිමිකම් ධන වගකීම් සමානයි වත්කම් යන ගිණුම් පෙළ සමීකරණ තුල වාර්තා කිරීම. ආයේ ජනවාරි මාසයේ ශුද්ධ ලාභය ගණනය කිරීම. බලන්න. ඔයාගෙන් අහලා තියෙන ප්‍රශ්න දෙකක්. එකක් තමයි හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. අන්නේ සමීකරණය පෙන්නන්නලු. පුළුවන් නේ සමීකරණය පෙන්නන්න? පුළුවන්. ඊට පස්සේ අංක 2 ජනවාරි මාසයේ ශුද්ධ ලාභය. එකම එකපාර හදන්න බෑ. ඒක නිසා අපි අංක 1 හදලා ඊට පස්සේ අංක 2 හදමු. හරි. ඕගොල්ලෝ ලියා ගන්න ඔයාගේ ලියන පොතට ගිහිල්ලා දිනේ දාලා ප්‍රශ්නාංක 2 මෙන්න මේ සමීකරණ ලියා ගන්න හොඳට ඉඩ ඇතුව ලියා ගන්න. පිටුවේ එක ළඟ චූටේට හිමිකම් ධන වගකීම් සමානයි වත්කම් කියලා ලියන්නේ හොඳට ඉඩ ඇතුව ලොකුවට ලියා ගන්න. හිමිකම් ධන වගකීම් සමානයි වත්කම් කියලා. මම ඒක ලියලා තියෙනවා. අද දිනේ දාලා ලියන්න. මේ මම ලියලා තිනවා වගේ ලියන්න. හොඳට ඉඩ ඇතුව ලියන්න. පිටුව හොඳට ඉඩ ඇතුව ලියන්න. හරිනේ? හරි. ඉක්මනට ලියා ගන්නකො. හොඳට ඉඩ ඇතුව, ඒ කියන්නේ පිටුව හොඳට ඉඩ ඇතුව හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. ඒක ඔඩේ ලියන්න එපා. ඈත් කරලා ලියන්න. ඔයගොල්ලෝ පුළුවන් තරම් ළමයි මේ accounts වලට පාවිච්චි කරද්දී අනුරෝල් පොත්ම පාවිච්චි කරන්න. අනිත් එක ගොඩාක් ලොකු පොත් ගන්නත් එපා. පිටු 200 400 ඒ වගේ ලොකු පොත් ගන්න එපා. පිටු 80 හරි 40 හරි ගන්නවා නම් හොඳයි. මොකද මේ ලොකු පොතක් හැන්ඩල් කරන එක චුට්ටක් අමාරුයි. මොකද ඕක අර මේ පස්සේ කාලේට යනකොට අපිට නෝට් එකක් හොයාගන්න ගියාම හරි කරදරයි. ඒක නිසා ඔයා මේ පොඩි පොතක් පිටු 40 වගේ ගන්නවනම් මම ගොඩක් කැමතියි. මොකද අපිට ටියුට් එකකට පොතක් අයින් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒතකොට අපේ ටියුට් නම් තියෙනවා 27ක් විතර. ටියුට් ඔක්කොම 27ක් තියෙනවා. පාඩම් 20යි තියෙන්නේ. ටියුට් 27ක් විතර තියෙනවා. ඉතින් ඒ ටික ඉවර වෙනකොට පොත් 27ක් විතර තියෙයි. හැබැයි ඔයාගේ නෝට් ටික 100% කම්ප්ලීට් වෙනවා. ඔයා මතක තියාගන්න ඔයාට මේ A level වලදී හම්බෙන නෝට් එක තරම් නෝට් එකක් ආයි කවදාවත් හම්බෙන්නේ නැහැ. කැම්පස් ගිහිල්ලා හිතන්න එපා මේ නෝට් එකක් හම්බෙයි කියලා මේ වගේ. කැම්පස් වල එහෙම ගියා දෙන්නේ නැහැ. ඔයාට ඕන එකනේ ඔයා ලියාගන්න විතරයි කරන්නේ. ඒක නිසා ඔයා හොඳට මහන්සි වෙලා වැඩ කරගන්න. මේ නෝට් පරිස්සම් කරගන්න. A level ඉවරනාට පස්සේ කාටවත් දෙන්න යන්නත් එපා. මොකද A level ඉවරෙච්ච ගමන් කට්ටිය නෝට් ඉල්ලනවා සෑහෙන්න. ඒවා ඔයාට මේ නෝට් එක වැදගත් වෙනවා. මොකද කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකට හම්බෙන්නේ ගොඩක් වෙලාට මේ A level වල තියෙන ඉකෝන් පැත්ත ඊට පස්සේ BS පැත්ත BS නම් එච්චර අවුලක් නැහැ ඒක කරගන්න පුළුවන්. accounting පැත්ත
ඒවයි නෝට් ටික තියෙන්න ඕන. නැත්නම් ඉතින් අමාරුයි වැඩේ. හරි. ඉතින් මම මෙහෙම ලියා ගන්න ඇති කියලා හිතනවා. මට රෝම ඉලක්කම් දාන්න බෑ. මම නෝමල් ඉලක්කම් දාන්නේ. බලන්න අපේ පළවෙනි ගණතුන මොකක්ද කියලා. ඔයාලට පේන ඇති ස්ක්‍රීන් එකේ පළවෙනි ගණතුනුව ප්‍රාග්ධනයේ ලෙස ලක්ෂයක් යෙදීම. රෝම ඉලක්කම් 1 ප්‍රාග්ධනයේ ලෙස රුපියල් ලක්ෂයක් යෙදීම. ඔයාලට මතකද දැන් මම ටිකට් කලින් කිව්වා ව්‍යාපාරයක හැම ගණතුනකම දෙපැත්තක් තියෙනවා කියලා. එතකොට මේ ප්‍රාග්ධනයේ විදිහට ලක්ෂයක් යෙදුවොත් මොකද වෙන්නේ? එතන මොකෝ වෙන්නේ? ප්‍රාග්ධනයේ විදිහට රුපියල් ලක්ෂයක් යෙදුවලු. එතකොට ඒකේ දෙපැත්තක් තියෙන්න බෑ. හිතලා බලන්න ප්‍රාග්ධනයේ ලෙස රුපියල් ලක්ෂයක් යෙදුවා නම් ව්‍යාපාරයට මොනවද හම්බ වෙන්නේ? සල්ලි හම්බ වෙනවනේ. රුපියල් ලක්ෂයක් සල්ලි හම්බ වෙනවා. එහෙනම් ඔයාලට කිව්ව හැකි මුදල් ටික වැඩි වෙනවා ලක්ෂයකින්. ඇත්තනේ කතාව. ප්‍රාග්ධන ලෙස රුපියල් ලක්ෂයක් හම්බුණා කියන්නේ ව්‍යාපාරයට මුදල් හම්බ වෙනවා. ව්‍යාපාරයේ මුදල් ටික වැඩි වෙනවා ලක්ෂයකින්. කිව්ව හැකිනේ. මුදල් ටික වැඩි වෙනවා ලක්ෂයකින්. ඊට පස්සේ ප්‍රාග්ධනය තමයි හම්බ වෙන්නේ. ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? අර මම අද පටන් ගද්දිම නිර්වචනය කළා. අයිතිකරු ව්‍යාපාරට දෙන දේවල්ට කියන්නේ ප්‍රාග්ධනයනේ. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රාග්ධනය වැඩි වෙනවා. අයිතිකරු දුන්න දේවල් ටික වැඩි වෙනවා. එහෙනම් මේකේ දිත්ත බලපෑම අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. බලාගන්න මේ සමීකරණේ ලිව්ව තැන මෙතන තියෙන්නේ. මම ඒකට පිටිපස්සේ කියන්නේ රූල් 10ක් විතර යවලා මේක ලියාගත්ත තැන ඉඳලා රූල් 10ක් විතර යවලා සමීකරණේ ලියපු තැන ඉඳන් රූල් 10ක් විතර යවලා මම ලියනවා පෙර වැඩ කියලා. පෙර වැඩ කියලා ලියලා මේ බලන්න පෙර වැඩ කියලා ලිව්වා. ඒ යටතේ ලියා ගන්නවා දිත්ත බලපෑම කියලා. දිත්ත බලපෑම. දිත්ත බලපෑම කියලා ලියා ගන්න ඔයා. දිත්ත බලපෑම කියලා. සමීකරණේ ලිව්වනේ එතන රූල් 10ක් විතර යවන්න. රූල් 10ක් විතර යවලා පෙර වැඩ කියලා දිත්ත බලපෑම කියලා ලියා ගන්න. මේක ඔයා අනිවාර්යයෙන්ම ගානකදී කරන්න ඕනේ නැහැ. නමුත් මම පළවෙනි ගණන් දෙකට විතරක් මේක ඔයාලට ලියවනවා. අපි සාමාන්‍යයෙන් මේ දිත්ත බලපෑම කියන කිතින් තමයි කරන්නේ. කිතින් කරන්නේ. නමුත් අපි මේක ලියමු. පළවෙනි ගණන් දෙකේ විතරයිනේ. අය ඔක්කොගෙම ලියන්නේ නැහැ. අමාරුම ගානකදී ලියමු. එතකල් අපි ගණන් දෙකකට විතරක් ලියමු මේක. ඊට පස්සේ ඕනේ නැහැ. අර නිකන් බයිසිකලයක් අපි පදිනකොට මුලින්ම පද ගන්න බෑනේ ඇත්තටම මට නම් පද ගන්න බැරුව ගියා. මුලින්ම 4න් තමයි පැද්දේ. ඊට පස්සේ තමයි දෙකට ආවේ. ඉතින් ඒ වගේ තමයි. අපි ගානක් හදනකොට අපිට එකපාරම හදා ගන්න අමාරු වෙන්න පුළුවන්. අපි මුලින්ම මේක ලියලා හදමු. ඊට පස්සේ එකපාර හදමු. හරි බලමු අපි. බලපෑම කියලා ලියාගත්තනේ. මම අංක 1 රෝම ඉලක්කම් දාන්න බෑ මට මම ඊට අංක දාන්නේ අංක 1 දැම්මා. පළවෙනි එක මොකද තිබ්බේ? ප්‍රාග්ධනයේ ලෙස ලක්ෂයක් යෙදීම. එතකොට මේක දෙකත් මොකක්ද? මුදල් ටික වැඩි වෙනවා. ඊට පස්සේ ප්‍රාග්ධනයේ ටිකත් වැඩි වෙනවා. බලන්නකෝ දෙපැත්තක් තියෙනවනේ. මුදල් ටික වැඩි වෙනවා. ප්‍රාග්ධනයේ ටිකත් වැඩි වෙනවා. බලමු අපි එක ලියමු. මම ලියන්නම් මෙතන. මුදල් ටික මොකද වෙන්නේ? වැඩි වෙනවානේ. මුදල් ටික වැඩි වෙනවා. කීයකින්ද? ලක්ෂයකින්. මුදල් ටික වැඩි වුණා ලක්ෂයකින්. චුට්ටක් බලාගෙන ඉන්න ලියන්න එපා. මුදල් ටික වැඩි වුණා ලක්ෂයකින්. ඊට පස්සේ මොකද උනේ? ප්‍රාග්ධනයේ ටිකත් මොකද උනේ? වැඩි වුණා ලක්ෂයකින්. එන්න මේක තමයි සිද්ධ උනේ. මේ වැඩිවීම මුදල් ටික වැඩි වුණා ප්‍රාග්ධනයේ ටිකත් වැඩි වුණා. මුදල් ටික වැඩි වුණා ප්‍රාග්ධනයේ ටිකත් වැඩි වුණා. දැන් ඔයගොල්ලෝ මට උදව් කරන්න. මුදල් කියලා කියන්නේ ඔයාලට මතකද අපි කතා කළා ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු නිසා බිහිවන දේවල් පහක් තියෙනවා කියලා ස්ලයිඩ් වලදී. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු නිසා බිහිවන දේවල් පහක් තියෙනවා කියලා අපි කතා කළා. නේ? ගනුදෙනුවක් නිසා බිහිවන දේවල් පහක් තියෙනවා. මේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් වියදම් කියලා. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු නිසා බිහිවන දේවල් පහක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් වියදම් කියලා. ඔයාලට කිව්ව හැකිද මුදල් කියලා කියන්නේ මොකක්ද කියලා? මුදල් කියලා කියන්නේ වත්කමක් නේ හරියට හරි. මුදල් කියලා කියන්නේ වත්කමක්. ඊට පස්සේ ප්‍රාග්ධනය කියලා කියන්නේ මේ පහෙන්. හොඳයි මම මැසේජ් එකක් දාලා තිබ්බා මුදල් කියන්නේ නම් වත්කමක් කියලා. ප්‍රාග්ධනය කියන්නේ මේ පහෙන් මොකක්? මොකේද අයිති දෙන්නේ? පුළුවන් ඒකත් කියන්න ලේසි.
ලේසි. ඔව් ප්‍රාග්ධනය කියන්නේ හිමිකමක් නේ හරියට හරි. ඔය තියෙන උත්තර අන්නෙම තමයි ඉන්න ඕනේ. ඒතකොට දැන් මටත් ආස හිතෙන වැඩි කරගන්න. හොඳ ළමයි සෙට් එකක් ඉන්නේ. හරි එතකොට දැන් බලන්න. මුලින්ම අපි කරන්නේ ගනුදෙනුව බලනවා. ඒක අර දෙපැත්ත අඳුන ගන්නවා. අයිතිකරු ප්‍රාග්ධනය යෙදුවා නම් මොකද වෙන්නේ? මුදල් ටික වැඩි වුණා. ප්‍රාග්ධනයත් වැඩි වුණා. ඊට පස්සේ කරන්නේ මුදල් කියන්නේ මොකක්ද කියලා ලියනවා. මුදල් කියන්නේ වත්කමක්. මුදල් කියන්නේ වත්කමක්. ඔන්න මම ලියුව වත්කම් කියලා. ප්‍රාග්ධනය කියන්නේ හිමිකමක්. ඔන්නම වරහණක් දාලා ලියනවා එතන. හිමිකම් කියලා මේ විදිහට බලන්න. මේ මුදල් වත්කම වැඩි වුණා ලක්ෂයකින් ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් වැඩි වුණා ලක්ෂයකින්. පළවෙනි ගණන නිසා ඔක උනේ. මුදල් වත්කම වැඩි වුණා ලක්ෂයකින් ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් වැඩි වුණා ලක්ෂයකින්. මේක තමයි සිද්ධ උනේ. දැන් බලන් ඉන්න තාම ලියන්න එපා. මම ලියන්න දෙන්න අවස්ථාව. මුදල් වත්කම වැඩි වුණා ලක්ෂයකින් ප්‍රාග්ධනය කියන හිමිකම් වැඩි වුණා ලක්ෂයකින්. ඔය වගේ ගනුදෙනුවේ දෙපැත්ත හඳුන ගන්න. ඊට පස්සේ ඒක ඔයා ලියා ගන්න ඕනේ දැන්. ලියාගද්දිත් බලන් ඉන්න මම ලියන විදිය. ඔන්න මම අංක එක දැම්මා. මට රෝමිල ලක්ෂණ දාන්න බෑ. රෝමිල ලක්ෂණ දාන්න. මම ඔන්න අංක එක දැම්මා. බලන්න පළවෙනි එක මුදල් වත්කම වැඩි වුණා ලක්ෂයකින්. මේක බලන්න මෙහෙමයි. බලන් ඉන්න ස්ක්‍රීන් එක. මේක ලියන්නේ මෙහෙමයි. වත්කම්. දැන් මුදල් වත්කම වැඩි වුණා ලක්ෂයයිනේ. ඒක ලියද්දි ලියන්නේ මෙහෙමයි වත්කම් වැඩි වුණා ලක්ෂයක් මුදල් කියලා. ආපාරක් කියන්න. මෙතන ඉඳන් පටන් ගන්න වත්කම් වැඩි වුණා ලක්ෂයක් මුදල් කියලා. වත්කම් වැඩි වුණා ලක්ෂයක් මුදල් කියලා. අපි යනවා වත්කම් පැත්තට මේ වැඩි වුණානේ. එහෙනම් එතන දාගන්න ධන ලකුණ. ඔන්න ධන ලකුණ දැම්මා. වැඩි වුණා කියලා පෙන්නන්න මේ වැඩි වුණානේ ධන ලකුණ දැම්මා. කීයකින්ද? ලක්ෂයකින්නේ. දාගන්න ලක්ෂය. ඔන්න ලක්ෂ දැම්මා. ඔන්න වත්කම් වැඩි වුණා ලක්ෂයයි මේ වත්කම් වැඩි වුණා ලක්ෂයයි. වත්කම් වැඩි වුණා ලක්ෂයයි. මොකක් කියලාද? මුදල් කියලා. මෙන්න මෙහෙම ලියනවා මේ වත්කම් වැඩි වුණා ලක්ෂයක් මුදල් කියලා. වත්කම් වැඩි වුණා ලක්ෂයක් මුදල් කියලා. මෙන්න මෙහෙම ලියන්න. දැන් අනිවාර්යෙන් ධන ඍණ දාන්න ඕනේ. ධන ඍණ දැම්මේ නැත්නම් ලකුණු භාගි ගානේ අයින් කරනවා. සාමාන්‍යයෙන් දෙන්නේ ලකුණු අඩු කරනවා. බොහෝ විට ලකුණු භාගයක් තරම් අඩු කරන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ධන ඍණ අනිවාර්යෙන් දාන්න ඕනේ. අනිවාර්යෙන් දාන්න ඕනේ. මොකද ඔයා හිතයි සමහර අය හිතයි මේ ඔය ගණිතයේදී වගේ කියනවනේ දැම්මේ නැත්නම් ධනනේ කියලා. ඒකත් අදාළ නෑ. ධන ඍණ අනිවාර්යෙන් දාන්න ඕනේ. වත්කම් වැඩි වුණා ලක්ෂයක් මුදල් කියලා. දෙවෙනි එක බලන්න. හිමිකම් වැඩි වෙනවා ලක්ෂයක් ප්‍රාග්ධනය කියලා. එන හිමිකම් පැත්තට මේ වැඩි වෙනවනේ. ධන ලකුණ දැම්මා. ඔන්න ධන ලකුණ දැම්මා. හිමිකම් වැඩි වීම ලක්ෂයක් ප්‍රාග්ධනය කියලා. මෙන්න මේ විදිහට ලියුවා. බලන්නකෝ දැන් මේ පළවෙනි ගනුදෙනුව අපි ලියලා ඉවරයිනේ. බලන්න දෙපැත්ත සමාන වෙනවද කියලා. මේ පැත්තෙත් ලක්ෂයයි මේ සමාන ලකුණේ මේ පැත්තත් ලක්ෂයයි මේ පැත්තත් ලක්ෂයයි මේ දෙපැත්ත සමාන වෙනවා. බලන්න මේ දෙපැත්ත සමානයි. ඉතින් හැම ගනුදෙනුවෙන් මේ දෙපැත්ත සමාන වෙගෙන යන්නත් ඕනේ. හරි අපි මේක ලියාගමු. මේක ලියා ගන්නකොට සමීකරණේ ලියලා රූල් 10ක් විතර තියාගෙන තමයි මේ පෙරවැඩ ලියාගන්නේ. නැත්නම් ඊටමදි වෙයි. රූල් 10ක්වත් තියාගන්න. ලියාගන්න බලන්න මේක. පෙරවැඩත් ලියාගන්න. හරි. විනාඩියක් විතර දෙන්න. ඊට පස්සේ ටිකක් කරමු. පුළුවන් අය ඉන්නවනම් අනිකුත් විත්ත බලපෑම් ලියාගෙන යන්න. විනාඩියක් දෙන්නම් මේක ලියන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් යතර වාරේ. ඔයාට මේ accounting උගන්වන්නේ මුකුත් දන්නේ නැහැ කියන තැන ඉඳලා ඒකයි ඉතින් මෙච්චර සරලව කියා දෙන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් අපි මෙහෙම ලියන්නේ නැහැ ඇත්තටම. දිත්ත බලපෑම් ලියන්නේ නැහැ. ඒක හිතින් කරන දෙයක්. නමුත් ඉතින් පළවෙනි ගණන් දෙකේවත් මේක ලියලා කරොත් ඔයාට මේක අල්ලගන්න ලේසි. ඉතින් ඒක නිසා හැමෝම ලියමු. ලියන්න නැතුව ඉන්න එපා. ප්‍රශ්න අංක දාන්න, අඩුපාඩු තියන්න එපා. මේ ධන ඍණ දාන්න හරියට
හැම එකක්ම පිළිවෙලට කරන්න. මොකද ඔයා දැන් ඉඳන් හරියට හැදුනොත් ඔයා අනිවාර්යෙන් අවුරුදු දෙක ඉවර වෙනකොට හොඳට හැදිලා එයි. පුංචි කාලේ ඉඳලම හරියට හැදුනොත් හරි. ඒකයි ළමයි ඔයගලන්ට හැමතිස්සෙම දැන් හැම ගුරුවරයාම කියනව නේද ඔයගලන්ට මේ බොරු කරන්න එපා, අවංක වෙන්න, හොඳ වෙන්න එහෙම කියලා කියනව නේද? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇයි දන්නවද? ඔයාලා ලොකු වුණාට පස්සේ ඔයාලා දැම්ම හොඳ ළමයි නම් ඔයාලා දැම්ම බොරු කියන්නේ නැත්නම් දැම්ම අනුන්ව රවට්ටන්නේ නැත්නම් ලොකු වුණාට පස්සෙත් ඕගොල්ලෝ ඒ වගේම තමයි වෙන්නේ. මොකද පුංචි කාලෙම දෙයක් හරියට හදාගත්තොත් අනිවාර්යෙන්ම ලොකු වෙනකොටත් ඒ දේ ඒ විදිහටම තමයි තියෙන්නේ. ඉතින් අපේ රටේ ඔය ලොකු පුටුවල ඉන්න ගොඩක් සෙට් එක හරියට හැදුනා නම් පුංචි කාලේ ඉඳලම අනිවාර්යෙන් ඒගොල්ලෝ අද ලංකාව හොඳ රාජ්‍යයක් බවට පත් කරන්න තිබ්බා. ඉතින් අනාගතේ ඉන්නේ ඔයාලානේ. අනාගතේ ඉන්න ඔයාලා දැම්ම හරියට හැදුනොත් අනාගතේ අපේ රට ගොඩක් ලස්සන වෙයි. අනාගතේ. ඒක නිසා ඔයාලා හරියට ඉගෙන ගන්න, කාටවත් බොරු කරන්න එපා, කාටවත් වංචා කරන්න එපා. හරියට හරි දේ හරි විදිහට කරන්න හැමතිස්සෙම. පුංචි කාලේ ඉඳලා හොඳට ඉගෙන ගන්න. දෙමාපියන්ට කීකරු වෙන්න. හරි. ඉක්මනින් ලියා ගන්න ඊට පස්සේ අපි ඊළඟට යමු. ඒක ඉවර නම් දෙවෙනි එකට යන්න අපි. මම දෙවෙනි එකට යන්නද? මොකද මේ මට ඔයගලන්ට මේක මේ මම ලියන එක දෙන්න පුළුවන්, මේකේ නෝට් එක දෙන්න පුළුවන් ඔයගලන්ට. ඒ සම ඊළඟට යන්න. මට ඔයගලන්ගේ ලියන ස්පීඩ් එක තාම හොයාගන්න බෑ ඒක. හරි මම දෙවෙනි එකට යනවා. දෙවෙනි එක තියෙන බලන්න රුපියල් 40000ක බැංකු ණයක් ගැනීම. රුපියල් 40000ක බැංකු ණයක් ගත්තොත් මොකද වෙන්නේ? ව්‍යාපාරයට සල්ලි හම්බ වෙනවා. ඒත් එක්කම බාහිර පාර්ශ්වයකට බැඳීමක් ඇති වෙනවානේ. ඒ කියන්නේ බැංකුවට, ඒ කියන්නේ අපි බැංකුවකින් 40000ක ණයක් ගත්තොත් මොකද වෙන්නේ? අපිට සල්ලි හම්බ වෙනවා. ඒ කියන්නේ අපේ මුදල් ටික වැඩි වෙනවා. ඒත් එක්ක මොකද වෙන්නේ? බැංකුවට ගෙවන්න වෙනවා අපිට 40000. බැංකු ණය ටික වැඩි වෙනවා ව්‍යාපාර 40000කින්. මතකනේ සමීකරණේ කතා කරනකොට හැමතිස්සෙම කතා කළේ සම්පත් ටිකයි සම්පත් වල අයිතිය අතර සම්බන්ධයනේ ගිණුම් කරන සමීකරණයෙන් කතා කරන්නේ. එතකොට අපි බැංකුවෙන් ණයක් ගත්තොත් මොකද වෙන්නේ? අපිට සල්ලි හම්බ වෙනවා. ඒත් එක්කම බැංකුවට ගෙවන්න වෙනවා 40000ක්. අපේ බැංකු ණය ටික වැඩි වෙනවා 40000ක්. මේකයි සිද්ධ වෙන්නේ. මම දෙක දාලා ලියන්නම් මෙතන. අපේ මුදල් ටික නම් වැඩි වෙනවා 40000කින්. මුදල් කියන්නේ වත්කම. මුදල් කියන වත්කම වැඩි වෙනවා 40000කින්. ඊට පස්සේ මොකද වෙන්නේ? බැංකු ණයත් වැඩි වෙනවා. බැංකු ණය කියන්නේ එතකොට වගකීමක්නේ. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් බැංකු ණය කියන වගකීම් වැඩි වෙනවා 40000කින්. මෙන්න මෙහෙම කිව්වා. එතකොට මෙතනදි වෙන්නේ මුදල් වත්කම වැඩි වෙනවා 40000යි. බැංකු ණය කියන වගකීම් වැඩි වෙනවා 40000යි. හරිම ලේසියි මේක. ඔයගොල්ලන්ට බෝඩ් එකට දාන්න නැත්තේ අපි ලොකු ගණන් යද්දි බෝඩ් එකට දාන්න මෙහෙම කරන්න දැනට. කොහොමත් අපේ පළවෙනි පාඩම් 3න් පස්සේ බෝඩ් එකට දාන්න වෙනවා ළමයි.
මේකෙත් අපි අන්තිම හරියට යනකොට කොහොමත් හදන්න අමාරුයි. ඒක නිසා බෝඩ් එකට දාන්න වෙනවා කොහොමද? මොකද දැම්ම දාන්න නැත්නම් එච්චර අර ටිකක් ඈදිලි ගතිය චුට්ටක් අඩුයි. ස්ක්‍රීන් එකට බෝඩ් එකට දැම්මට පස්සේ. මේක ලියාගෙන ඉවරච්ච කට්ටියට මේක දාන්නත් පුළුවන් ගිහිල්ලා සමීකරණයට. මම මේ උඩින්ම ලියන්නේ නැතුව මේක කෙලින් ලියන්න. මේ කෙලින්ම ලියන්න. එතකොට ඔයාලට තවත් පැහැදිලි වෙනවනේ. ඔයා ලියද්දි ගානට එතනින් ලියන්න. මම ලියද්දි මේ කෙලින් ලියන්නම්. මොකද මේකේ පල්ලෙහාට යන්න වෙනවනේ මට. ඒක නිසා මම මේ කෙලින්ම ලියන්නම්. අංක 2 දාලා. මෙතනින්ම ලියන්නම් කොහෙන්ද? දෙවෙනි එක වත්කම් වැඩි වෙනවා 40000ක් මුදල් කියලා. ඔන්න මම කලින් වගේම ලියනවා වත්කම් වැඩි වෙනවා 40000ක් මුදල් කියලා. ඔන්න වත්කම් වැඩි වුණා 40000ක් මුදල් කියලා. මේ වත්කම් වැඩි වුණා 40000ක් මුදල් කියලා. වත්කම් වැඩි වුණා 40000ක් මුදල් කියලා. ඊට පස්සේ වගකීම් වැඩි වෙනවා 40000ක් බැංකු නැහැ කියලා. 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 බලන්න ඒකෙත් සමීකරණේ දෙපැත්තම සමානයි නේ. හරි දෙවෙනි එකත් ඉවරනවා අපි තුන්වෙනි එකට යන්. ෆෝමියුලා ලක්ෂණ 3ට යන්. පුළුවන් කට්ටිය නම් දාගෙන යන් ඉතින්. දිත්ත බලපෑම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ දාන්න තියෙන්නේ. හරි ලේසි මේක. බලමු තුන්වෙනි එක. මාසයකට අදාළ 2500ක ගෙවල් කුලී ගෙවීම. මාසයකට අදාළ 2500ක ගෙවල් කුලී ගෙවීම. හොඳ එකක් කියනවා. මාසයකට අදාළ 2500ක ගෙවල් කුලී ගෙවීම. මේකෙදි සිද්ධ වෙන්නේ මොකක්ද කියලා ගත්තොත් එහෙම මාසයට අදාළ 2500ක ගෙවල් කුලී ගෙවුවොත් අපේ සල්ලි ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් කියන වත්කම් ටික අඩු වෙනවා. අපි සල්ලි ගෙවනවානේ. සල්ලි ටික අඩු වෙනවා 2500ක. ඔන්න මම ඒක ලිව්වා. මුදල් කියන වත්කම අඩු වෙනවා 2500යි. ඊට පස්සේ අපි මේ ගෙවලා තියෙන්නේ මොකක්ද? ගෙවල් කුලිය.
ගෙවල් කුලිය තමයි ගෙවලා තියෙන්නේ. එතකොට දැන් ගෙවල් කුලිය ගෙවුවොත් මොකද වෙන්නේ? ගෙවල් කුලි කියන්නේ අර පහෙන් මොකක්ද? වත්කමක්ද, වගකීමක්ද, හිමිකමක්ද, ආදායමක්ද, වියදමක්ද? ගෙවල් කුලිය කියන්නේ කියුම්බාන කවුරුහරි කෙනෙක්. ගෙවල් කුලිය කියන්නේ වත්කමක්ද, වගකීමක්ද, හිමිකමක්ද, ආදායමක්ද, වියදමක්ද? ගෙවල් කුලිය කියන්නේ හොඳයි මෙසේජ් එකක් කියලා තියෙනවා. හොඳයි නේ ළමයි. වියදමක් නේ හරියට හරි. එතකොට මම මෙතන ලියනවා ගෙවල් කුලිය කියන්නේ වියදමක්. හරි. දැන් ආයෙත් මට උදව්වක් ඕනේ. ගෙවල් කුලිය කියන්නේ වියදමක් නේ. ඔන්න මම ලිව්වා ගෙවල් කුලී වියදම්. ගෙවල් කුලී, ගෙවල් නෙමෙයි ගෙවල් කුලී. දැන් අපි ගෙවල් කුලිය ගෙවුවොත් ගෙවල් කුලිය කියන්නේ වියදමක් කියලා ඔයගොල්ලෝ කිව්වනේ. වැඩි වෙනවද අඩු වෙනවද? අන්න ඒකත් කියන්න බලන්න. අපි ගෙවල් කුලිය ගෙවුවොත් ගෙවල් කුලිය වැඩි වෙනවද අඩු වෙනවද? ගෙවල් කුලිය කියන වියදම වැඩි වෙනවද අඩු වෙනවද? වියදමක් ගෙවන්න වියදම වැඩි වෙනවද අඩු වෙනවද? හරි. මට උත්තර දෙකක් කියලා තියෙනවා. අඩු වෙනවා කියලාත් ඒවලා තියෙනවා, වැඩි වෙනවා කියලාත් ඒවලා තියෙනවා. මාර වැඩේ. දැන් මොකද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? මාර ප්‍රශ්නයක්. ගිණුම් කරණේ අපිට සමීකරණ ඉගෙන ගන්න ඔයාට ප්‍රශ්නයක් ඒ කියන්නේ මේ ටිකක් ඔයා හිතන අවස්ථාවක් තමයි මේ මම කිව්වේ. වියදමක් ගෙවුවොත් ඕනෙම වියදමක් ගෙවුවොත් මොකද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? මම ඒකට උදාහරණකින් කියා දෙන්නම්. තේරුම් ගන්න. ඔන්න ඕගොල්ලන්ගේ දැන් ගෙදර විදුලි තියෙනවා, විදුලි මීටරේ. ගෙදර විදුලි මීටරයක් තියෙනවා. දැන් ඔන්න ඕගොල්ලෝ මේ මාසේ විදුලිය පාවිච්චි කරනවා කියලා හිතන ඔන්න නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා නොවැම්බර් මාසේ 30 වෙනකල් ඔන්න ඕගොල්ලෝ ගෙදර කරන්ට් එක පාවිච්චි කරනවා. එතකොට මීටරේ කැරගෙනවනේ. ඊට කැරගෙනවා. අපි හිතමු ඔන්න රුපියල් 1500ක් මේ මාසේ පාවිච්චි කළා විදුලිය. මේ මාස රුපියල් 1500ක් පාවිච්චි කළා විදුලිය. ඒ කියන්නේ ඔයාගේ බිල එනවා 1500ක් කියලා. ඔන්න ඔයා දෙසැම්බර් මාසේ පළවෙනිදා වගේ යනවා විදුලි බල මණ්ඩලයට. විදුලි බල මණ්ඩලයට යනවා. ගිහිල්ලා ඉවරලා ওই රුපියල් 1500 ගෙවනවා. විදුලි බල මණ්ඩලය 1500ක් දෙනවා. එතකොට විදුලි බල මණ්ඩලයෙන් කෙනෙක් ඇවිල්ලා ඔයාගේ මීටරේ පස්සට ගන්නවා. ඒ කියන්නේ ආයි ඊළඟ දවසේ විදුලිය යන්නේ බිංදුවේ ඉඳලා නම් ඔන්න අපි විදුලි බිල ගෙවුවට පස්සේ වියදම අඩු වෙලා. නැත්තම් බලන්න ඊළඟ මාසෙත් බිල එනවා අර කලින් නවත්තපු තැන ඉඳලා නේද? කලින් යුනිට් 100 නම් නැවතුනේ දැන් 200 වෙනවා මේ මාසෙදී. 300 වෙනවා. හොඳට මතක තියාගන්න වියදමක් ගෙවන්න වියදම අඩු වෙන්නේ නැහැ. පාවිච්චි කරලා තියෙන ටික වැඩි වෙනවා. පාවිච්චි කරලා තියෙන ටික වැඩි වෙනවා. එහෙමයි වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ විදුලි මීටරේ ගාවට ගිහින් බැලුවොත් එහෙම ඔයා දකි ගේ අවුරුදු 20කට විතර කලින් හැදුවා නම් ඒකක 80000 ගණන් ලක්ෂ ගණන් වලින් ඇති යුනිට් ටික ගිහිල්ලා. ඒ කියන්නේ මොකක්ද? ගේ හදපු දවසේ ඉඳලා නෙට් කරන්ට් එක ගත්ත දවසේ ඉඳලා මේ දක්වා පාවිච්චි කරලා තියෙන ඔක්කොම යුනිට් ගන්න බලා ගන්න පුළුවන්. හිතලා බලන්නකෝ. විදුලි බිල්ම කීයක් ගෙවන්න ඇද්ද කියලා? ලක්ෂ ගණන් වලින් ගෙවන්න ඇති. මිලියන ගණන් වලින් ගෙවලා ඇති සමහරවල්. ඉතින් හිතලා බලන්නකෝ. අපි වියදමක් පාවිච්චි කරන්න අපි වියදමක් කරන්න වියදම අඩු වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ගෙවලා තියෙන ගාණ වැඩි වෙනවා. හොඳම උදාහරණය තමයි ලයිට් බිල. ඊට පස්සේ අපි ගෙදර කුලියට ඉන්නවා නම් අපි කුලී ගෙවනවා නම් හැම මාසෙම අපි කුලී ගෙවුවා නම් බලන්න අපි කොච්චර කාලයක් කුලී ගෙවලාද කියලා. ගෙවපු ගාණ වැඩි වෙලා නැද්ද කියලා? ගිය මාසෙත් කුලී ගෙවුවා. මේ මාසෙත් කුලිය ගෙවනවා. ගෙවලා තියෙන ගාණ වැඩි වෙනවා දවසින් දවස. ගිය මාසේ 10000යි ගෙවුවේ. මේ මාසේ ගෙවුවා නම් ඔන්න 20000ක් ගෙවලා තියෙනවා. ඕනෙම වියදමක් ගෙවන්න අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවා. පාවිච්චි කරලා තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම ඒක ගන්න. හොඳට මතක තියාගන්න. වියදමක් ගෙවන්න අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවා. ඔයාට මේක තේරෙයි ඊළඟ පාඩමේ. ඊළඟ පාඩමේදී අපි කියා දෙන්නේ විත්ත සටහන්නේ. විත්ත සටහන් වලදී අපි කියා දෙනවා හරබැර කියලා වචන දෙකක්. ඒකදී ඔයාට මේක ගොඩාක් හොඳට තේරෙයි. වියදමක් පාවිච්චි කරන්න අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ. ඒ අනුව මුදල් වත්කම අඩු වෙනවා. ගෙවල් කුලී කියන වියදම නම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒක වර්ධන එකක් නිසාම වෙන පාටකින් ලියාගත්තා 2500.
ඒක ඔයාලා ලියලා highlight හරි කරගන්න ඔය වියදම් වැඩි වෙන කතාව. හරි. හරි නේද? අපි ඒක ලියාගමු. වත්කම් අඩු වෙනවා 2500ක් මුදල් කියලා. ඔන්න මම වත්කම් පැත්තට ගිහිල්ලා අඩු වෙනවා කිව්ව නිසා ඍණ දැම්මා 2500ක් මුදල් කියලා. ඔන්න අපේ සල්ලි ටික අඩු වුණා. වත්කම් අඩු වුණා 2500ක් මුදල් කියලා මේ. වත්කම් අඩු වුණා 2500ක් මුදල් කියලා. ඊට පස්සේ වියදම් වැඩි වෙනවා 2500ක් ගෙවල් කුලිය කියලා. මාර වැඩි. මේකේ වියදම් නැහැනේ. වියදම් නැහැ. මේ බලන්නකෝ වියදම් නැහැනේ. එතකොට තේරුම් ගන්න ඕනේ වියදම පේන්න නැහැ. එහෙනම් වියදම තියෙන්නේ කාගේ ඇතුලේද? මේ හිමිකම ඇතුලේද වගකීම් කියන එක ඇතුලේද වත්කම් කියන එක ඇතුලේද වියදම සාමාන්‍යයෙන් ගන්න. පේන්නේ නැත්නම් කාගේ හරි ඇතුලේ ඉන්න බෑ ඇඟිල්ල හරි. මේ වියදම තියෙන්නේ කාගේ ඇතුලේද ළමයි? වියදම තියෙන්නේ කාගේ ඇතුලේද? වියදම තියෙන්නේ කාගේ ඇතුලේද? හිමිකම වෙනස් වෙන ගණන් හතරක් තියෙනවා කියලා කිව්ව මතකද? ඒ කියන්නේ වියදම පේන්නේ නැත්නම් මේ හිමිකම ඇතුලේ තමයි ඉන්නේ මේ. හිමිකම වෙනස් වෙන ගණනක් තමයි වියදම්. දැන් මට චුට්ටක් කියන්න. මට මෙසේජ් එකකුත් එවලා තියෙනවානේ. ඔව් හරි හිමිකම ඇතුලේ ඉන්නේ. හරි. දැන් මට ආයෙ පාරක් කවුරුත් කියන්න බලන්න. දැන් හිමිකම වෙනස් වෙන ගණන් හතරයිනේ ළමයි. ඒක දන්නවනේ ඔයගොල්ලෝ. දැන් මට කියන්න බලන්න කවුරු හරි කෙනෙක් ප්‍රාග්ධනයේ යොදන්න හිමිකම මොකද වෙන්නේ? හිමිකම මොකද වෙන්නේ? ප්‍රාග්ධනයේ යොදන්න හිමිකම වැඩි වෙනවා. ආදායම් කරන්න ආදායම් හම්බෙන්න හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා. එහෙනම් කියන්නේ වියදම් කරන්න හිමිකම මොනවා වෙයිද? වියදම් කරන්න හිමිකම අඩු වෙනවනේ. හරියට හරි. මට වෙලා තියෙන අඩු වෙනවා කියලා. හරි. අඩු වෙනවා. ඊට පස්සේ ගැනිලි කරන්න හිමිකම අඩු වෙනවා. බලන්නකො ළමයි. හිමිකම වෙනස් වෙන ගණන් හතරයි. ප්‍රාග්ධනය, ආදායම්, වියදම්, ගැනිලි. ප්‍රාග්ධන නිසා හිමිකම වැඩි වෙනවා. ආදායම් නිසා වැඩි වෙනවා. වියදම් නිසා අඩු වෙනවා. ගැනිලි නිසා අඩු වෙනවා. එතකොට මේ ගානේ බලන්න ගෙවල් කුලිය කියන වියදම වැඩි වෙනවා 2500ක් හරි. ගෙවල් කුලිය කියන වියදම වැඩි වෙනවා 2500ක් හරි. හැබැයි වියදම් නිසා හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. වියදම වැඩි වෙනවා හරි. වියදම් කරන්න හිමිකම නම් මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකනේ මේ කිව්වේ. වියදම් කළොත් වියදම වැඩි වෙනවා. ඒක හරි. හැබැයි වියදම දාන්නේ හිමිකම කියන කෙනාගේ ඇතුළේනේ. වියදම් නිසා හිමිකම නම් අඩු වෙනවා. ඒකයි මේ තියෙන්නේ. මේ වියදම් නිසා හිමිකම නම් අඩු වෙනවා. හැබැයි වියදම් කරන්න වියදම වැඩි වෙනවා. ඒක හරි. වියදම් වැඩි වෙනවා. හැබැයි ඒක දාන්නේ හිමිකම ඇතුළේනේ. හිමිකම නම් අඩු වෙනවා. කියන එක ගන්නෙ. දැන් මෙතන වියදම් වැඩි වීම කියලා තිබ්බ කලෙට ධන දාන්න බෑ. මොකද වියදම් වලට වෙනම තීරුවක් නෑනේ. වියදම් කියන එක දාන්න වෙන්නේ හිමිකම් කියන එක්කෙනාගේ ඇතුළේ. එයාගේ ඇතුළේ ඉන්නකොට නම් හිමිකම අඩු වෙනවා. ඒක නිසායි අඩු කිරීම දාන්නේ. මේක පටල ගන්න එපා. මේක තේරුම් නැත්නම් මට තේරුම් නෑ කියලා කියනවා. මම ආයෙ පාරක් කියා දෙන්න. වෙන උදාහරණයක් අරගෙන. තේරුම් නැත්නම් තේරුම් නෑ කියලා මෙසේජ් එකක් ගමන් ආයෙ පාරක් කියා දෙන්න. ගෙවල් කුලී කියන්නේ වියදමක්. වියදම් කරන්න වියදම් වැඩි වෙනවා ඒක හරි. හැබැයි වියදම් දාගන්න වෙනම තීරුවක් නෑනේ. ඉබ්බනම් ධන ලකුණ දාලා දාන්න තිබ්බ මොකක් හරි කරලා. හැබැයි වෙනම තීරුවක් නැති නිසා අපි දන්නේ ඒක තියෙන තැන කොහෙද කියලා බලලා. ඒක තියෙන්නේ වෙනම දීලා නැත්නම් හිමිකම කියන කෙනාගේ ඇතුලේ. හිමිකම කියන එක වියදම් නිසා අඩු වෙනවා. වියදම් කරන්න හිමිකම අඩු වෙනවා. ඒක නිසායි ඍණ දාලා ලිව්වේ. නැත්නම් ධනම දාන්න තිබ්බ. බලන්න සමීකරණයේ මේ දෙපැත්ත සමානයි නේ. ධන දැම්ම නම් සමාන වෙන්නේ නැහැ නේ. ඉක්මනින් ලියා ගන්න මේක. පුළුවන් අය හතරවෙනි එකටත් ගන්න.
අමාරු නෑ ඇත්තටම මේක තේරුම් ගන්න ඕනේ ළමයි. පළවෙනි ගණන් දෙක අපි ගොඩාක් හිමීට කරන්නේ. ඊට පස්සේ අපි වේගෙන් යන්න. හරි. හතරවෙනි එක බලමු. ලියා ගන්න බැරුව ගියා නම් කියන්න ඒත් මම වෙලාව දෙන්න. රුපියල් 10000ක ලීබඩු අත්පිටමකට ගැනීම. රුපියල් 10000ක ලීබඩු අත්පිටමකට ගැනීම. එතකොට මොකද වෙන්නේ? රුපියල් 10000ක ලීබඩු ගත්තොත් අපේ සල්ලි ටික නම් අඩු වෙනවා. ලීබඩු ටිකක් හම්බ වෙනවනේ. ඒ කියන්නේ ඒක තමයි වෙන්නේ දෙපැත්ත. මුදල් ටික අඩු වෙනවා 10000කින්. මම ලියන්නම්කෝ. මුදල් නෙමෙයි මුදල් වත්කම් අඩු වෙනවා 10000කින්. මුදල් වත්කම නම් අඩු වෙනවා 10000කින්. ලීබඩු වත්කම වැඩි වෙනවා 10000යි. මේක තමයි සිද්ධ වෙන්නේ. අපි ලීබඩු ගත්තොත් සල්ලි ටික අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. ඊට පස්සේ ලීබඩු ටික වැඩි වෙනවා. ලීබඩු කියන්නේ වත්කමක්. ලීබඩු කියන්නේ වත්කමක්. ඉතින් අර හරි ලේසියි මේක හඳුනගන්න. ව්‍යාපාරයක ගනුදෙනු සිද්ධ වෙනවා. හැම ගනුදෙනුවකම දෙපැත්තක් තියෙනවා. ඊට පස්සේ හැම ගනුදෙනුවක් නිසාම අර බිහිවන දේවල් පහක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියලා. ඉතින් අන්නේ දෙක හරියට හොයාගත්තා නම් හරි. ගනුදෙනුවේ දෙපැත්ත හඳුන ගන්නවා. ඒ දෙපැත්ත නිසා වෙනස් වෙච්ච එක හඳුන ගන්නවා. හරි ලේසියි මේක. හරි නේද? අපි ඒකත් ලියාගමුද? මම අංක 4 දාලා ලියන්නම් සමීකරණය ඇතුලේ. වත් ලියාගන්න. වත්කම් අඩු වෙනවා 10000ක් මුදල් කියලා. ඔන්න මම වත්කම් පැත්ත වෙනම තියෙනවනේ දීලා. ඒක නිසා බය නැතුව ධනත් ඍණ නේද? වත්කම් අඩු වෙනවනේ. එතකොට මේකේ පළවෙනියටම ඍණ එක ලිව්වත් ධන එක ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. එහෙම අවුලක් නැහැ. ඔයාලට කැමති එකක් ඉස්සරහින් ලියන්න ඒකේ අවුලක් නැහැ. ධන එක ලිව්වත් ඍණ එක ලිව්වත් ඒකේ අවුලක් නැහැ. ඔන්න වත්කම් අඩු වෙනවා 10000ක් මුදල් කියලා. සල්ලි ටික අඩු වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? වත්කම් වැඩි වෙනවා 10000ක් ලීබඩු කියලා. මෙන්න මේ සිද්ධ වෙන්නේ. සමීකරණේ දෙපැත්ත සමානයි ඒකේ. දෙපැත්ත සමානයි. ඔයගලන්ට මේ සිංහල වචනේ ලියන්න ඉඩ මදි නම් අකුරු දෙකක් ලියලා තිතක් තිප්පට අවුලක් නැහැ. දැන් ප්‍රාග්ධනය කියලා ලියන ඉඩ මදි නම් මේ වගකීම් පැත්ත ලියන්න යන්න එපා. ඒක ප්‍රාග් කියලා ලියලා තිතක් තියන්න. ගෙවල් කුලේ කියලා ලියන්න ඉඩ මදි නම් ගේ කූ කියලා ලියලා තිතක් තියන්න. ඒක අවුලක් නැහැ. හැබැයි අර මේ පැත්තට ගෙනියන්න එපා හැමතිස්සෙම. ඔයාට ඒක පැටලෙනවා නම් ඔයා මෙහෙම තීරු ගහන්න. මෙහෙම තීරු ගහලා කරන්න. ඒක අවුලකුත් නැහැ. මෙහෙම තීරු වෙන් කරලා එහෙම කරන්න. එහෙම කරන්නත් පුළුවන්. තමන්ගේ කැමැත්ත. දැන් අර හැමතිස්සෙම මේ අකුරු ටික මේ පැත්තට යනවා නම් වගේ තීරු ගහලා කරන්න. නැත්නම් අර මේ කෙටියෙන් ලියන්න. පස්වෙනි එකට යන්නද? ඔන්න අංක 5 දැම්මා. 8000ක කොමිස් ආදායමක් ලැබි. මේක නම් ලේසියිනේ. 8000ක කොමිස් ආදායමක් හම්බුනොත් මුදල් ටික වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්නේ. කොමිස් ආදායම් වැඩි වෙනවා. කොමිස් ආදායම් කියන්නේ නමේම තියෙනවා ආදායමක්. මුදල් වත්කම වැඩි වෙනවා 8000යි. කොමිස් ආදායම් වැඩි වෙනවා 8000යි. අපි එකත් ලියමු.
මම මේක ලද කොමිස් කියලා ලියන්න. මුදල්වත්කම වැඩි වෙනවා ලද කොමිස් කියන ආදායම වැඩි වෙනවා. මුදල්වත්කම වැඩි වෙනවා ලද කොමිස් කියන ආදායම වැඩි වෙනවා. මේකට කොමිස් ආදායම් කිව්වත් ලද කොමිස් කිව්වත් හරි. හැබැයි නිකන් කොමිස් කියන වචනේ පාවිච්චි කරන්න එපා. මොකද සාමාන්‍යයෙන් අපි නිකම්ම කොමිස් නිකම්ම කුලි නිකම්ම පොලි වගේ කියන්නේ වියදම් වලට. අර ආදායමක් නම් එක්ක ලද නැත්නම් ආදායම් වගේ වචනයක් දාන්න ඕනේ. ලද කොමිස්, ලද පොලි, ලද ගෙවල් කුලි ඒ වගේ. ලද වචනේ හරි ආදායම් වචනේ හරි දාන්න ඕනේ ආදායමක්. වියදමක් නම් නිකන් කියන්නේ. පොලි, කුලි, කොමිස් ඒ වගේ කියන්න පුළුවන්. ආදායමක් නම් ඒ හම්බුණා කියන වචනේ දෙන්න ඕනේ. කියන්න ඕනේ. ඔයගලන්ට ඉතින් මේක ලියලා ඉවර නම් දාගන්නත් පුළුවන්. පස්වෙනි එක වත්කම් වැඩි වෙන 8000ක් මුදල් කියලා. ඔන්න වත්කම් වැඩි වෙන 8000ක් මුදල් කියලා. ආදායම් වැඩි වෙන 8000ක් ලද කොමිස් කියලා. මාර වැඩි. ආදායම් නෑ නෙමෙයි. ඊට පස්සේ ඔයාට මතක් වෙන්න ඕනේ මෙන්න මේක මේ හිමිකම වෙනස් වෙන කරුණු හතරයිනේ. ආදායම් තියෙන්නේ හිමිකම කියන කෙනාගේ අතුලේ. හැබැයි අර වියදමේ වගේ ආදායම් අඩු වෙන්නේ නැහැ. ආදායම් කොහොමත් වැඩි වෙනවන්නේ. ප්‍රාග්ධනය වැඩි වෙන එකක්. ඒක නිසා හිමිකම් වැඩි වෙන එකක්. ඒක නිසා ඔයාලට බය නැතුව ආදායම් වැඩිවීම ධන ලකුණම දාලා ලිව්ව හැකියි. වියදම් නම් අඩු වෙච්ච නිසානේ අරගේ අඩු දැම්මේ. මේකේම නෑ. කෙලින්ම ධන දාලාම දාමු 8000. ආදායම් නිසා කොහොමත් හිමිකම් වැඩි වෙනවා. ලද කොමිස් කියලා. බලන්න සමීකරණේ දෙපැත්තම සමානයි. ඔයාගේ ගාන හරිද කියලා චෙක් කරගන්න පුළුවන්. මේ වගේ එකින් එකට දෙපැත්ත සමානද කියලා බලන්න. එකින් එකට සමානද කියලා බලන්න. හරිනේ? 6 වෙනි එකට යන අන්තිම එක 6 වෙනි එක. 3000ක් ආකාශ කවුද මේ ආකාශ? ආකාශ තමයි මේ ව්‍යාපාරයේ අයිතිකාරය කෙනා මේ ආකාශගේ ව්‍යාපාරය. 2019 ජනවාරි මාසයේ කරන එහෙනම් 3000ක් ආකාශ පුද්ගලික ප්‍රොජෙක්ට් එකක් කරලා එහෙනම් ගැනිලි අයිතිකරු ගන්න දේවල්ට කියන්නේ ගැනිලි කියලා. එහෙනම් මොකද වෙන්නේ? එතන මොකද වෙන්නේ? මුදල් ටික නම් අඩු වෙනවා. බය නැතුව කිව්වා ඒක අපිට. මුදල් ටික නම් අඩු වෙනවා කියලා. මුදල් ටික නම් අඩු වෙනවා. මුදල් ටික නම් අඩු වෙනවා 3000කින්. ඒත් එක්කම ගැනිලි ටික මොකද වෙන්නේ? ගැනිලි කියන හිමිකම අඩු වෙනවනේ. ගැනිලි කියන්නේ හිමිකමක්නේ. මුදල් කියන වත්කම අඩු වෙනවා. ගැනිලි කියන හිමිකමත් අඩු වෙනවා. මුදල් වත්කම අඩුවීම අපිට ලියා ගන්න පුළුවන් මේ විදිහට. ඔන්න මුදල් ටික අඩු වුණා. මුදල් කියන වත්කම අඩු වුණා. ගැනිලි කියන හිමිකම අඩු වෙනවා. ඔයාලට ගැනිලිත් වෙනම බලා ගන්න නැහැ. හැබැයි හිමිකමක් නේ ඒක. හිමිකම් අඩු වෙනවා එක ඔයාලට පෙන්වන්න පුළුවන් මේ විදිහට. හිමිකම් අඩු වෙනවා 3000ක් ගැනිලි කියලා. හරි ලේසි මේක.
ඒකෙත් සමීකරණය සමානද කියලා බලන්න. අර ලේසි ළමයි මේ accounting තේරුම් ගන්න. ඒ කියන්නේ මේ පොඩි දෙයයි තියෙන්නේ. අර චූටි ඒ තියරි කෑලි ටික තේරුම් ගත්තා නම් වක්කම් කියන්නේ මොනවද, වගකීම් කියන්නේ මොනවද, ඒ ටික තේරුම් ගත්තා නම් මේක හදා ගන්න පුළුවන්. ඔයා එච්චර බය වෙන්න එපා. දැන් මේකේ දෙපැත්ත එකපාරටම මතක තියාගන්න අමාරු වෙන නම් එච්චර අවුල් හිතන්න එපා. මොකද සාමාන්‍යයෙන් ගණුදුණු 20ක් විතර පුළුවන් නම් සමීකරණේ ගණක් හදා ගන්න පුළුවන්. ඕගොල්ලෝ දැන් ගණුදුණු 6ක් ඉගෙන ගත්තා මෙතන. ඉතින් ඒ වගේ ගණුදුණු තව 20ක් වගේ වෙන්න ඉගෙන ගත්තා නම් ඔයාලට සාමාන්‍ය සමීකරණේ ගණක් හදා ගන්න පුළුවන්. අනිත් ඉතින් එකපාර ඔක්කොම ඉගෙන ගන්න බෑනේ. චුට්ට චුට්ට ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඔයා මේ ටික අමතක වෙන්න නොදී බලා ගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම ඔක්කොම ලියාගෙන ඉවර නම් ඔයාලට පුළුවන් මේ ඉවරච්ච තැනින් යටින් ඉරක් ඇඳලා එකතුව ගන්න. ඉවරච්ච තැනින් යටින් ඉරක් ඇඳලා එකතු කරන්න. එහෙම ඉරක් අඳින්න මුලින්ම ඉරක් ඇඳලා පල්ලෙහාට එකතුව ගන්න. වගකීම් නම් 40000යි. හිමිකම් ගත්තොත් 5යි. 5යි කියන්නේ 102යි 500 නේ. 140යි 148යි 145යි 142යි 500යි. මේ විදිහට එකතු ගත්තා නම් හරි. මේකේ තව ප්‍රශ්නයක් අහලා තිබ්බ නේද? මම ප්‍රශ්නාංක 2 දැම්මට 2 1 කියලා දාලා නැහැ. මෙතන මම 2 1 කියලා දා ගන්නම්. 2 1 කියලා දාගත්තා. ඊට පස්සේ අපිට මේකේ තව ප්‍රශ්නයක් අහලා තිබ්බ නේද? අපි ඒකත් බලමු ටක් ගාලා. මොනවාරි අඩුපාඩු තියෙනවද ඔයගොල්ලන්ගේ? තියෙනවා නම් බලා ගන්න ටක් ගාලා. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න ඒක. මේකේ අමාරු එකට තිබ්බේ ගෙවල් කුලිය එක විතරයි. ඒ ඕනෙම වියදමක් ගෙවන්න වියදම් වැඩි වෙනවා. ඒක හිමිකම ඇතුලේ දානවා නම් හිමිකම අඩු වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නාංක 2 තියෙනවා බලන්න. ජනවාරි මාසය සඳහා ශුද්ධ ලාභය. ජනවාරි මාසය සඳහා ශුද්ධ ලාභය. දැන් මේ ශුද්ධ කියන වචනේ දැම්ම කියලා නේ අමුතුවෙන් හිතන්න එපා. ශුද්ධ කිව්වත් නිකම්ම ලාභය කිව්වත් එකම තේරුම තමයි තියෙන්නේ. බලන්න ලාභය හොයන්නේ කොහමද? ආදායමින් වියදම අඩු කරලා නේ. අපි එතන ලියාගත්තානේ. ආදායම් වලින් වියදම් අඩු කළ පසු ලැබෙනාගේ. අපි කියන්නේ ලාභය කියලා. එහෙනම් මෙතන මේ ශුද්ධ ලාභය කියලා කියන්නේ මොකක්ද? ආදායමින් වියදම අඩු කළා නම් හරිනේ යන්නේ. අපි අංක 2 දාලා ඒකත් හොයමු. මෙතනින් මම අංක 2 දානවා. ශුද්ධ ලාභය සමානයි ආදායම් ඍණ වියදම් කියලා ලිව්වම හරිද? ඊට පස්සේ දැන් අපි ආදායම් ටිකයි වියදම් ටිකයි හොයාගන්න ඕනේ. දැන් ඔයා කල්පනා කරලා බලන්න මේ ගානේ ආදායම් ටිකයි වියදම් ටිකයි කොහෙද තියෙන්නේ කියලා. ආදායම් ටිකයි වියදම් ටිකයි අපිට ටක් ගාලා මතක් වෙන්න ඕනේ මොකක්ද? හිමිකම වෙනස් වෙන ගණුදුණු 4යි. ප්‍රාග්ධනීය ආදායම් වියදම් ගැනීම. එතකොට ආදායම් ටිකයි වියදම් ටිකයි මේ ගානේ කොහෙද තියෙන්නේ? කාගේ ඇතුළේද? හිමිකම ඇතුළේ මේ. එහෙනම් බලන්න හිමිකම කියලා මේ තීරුව බලන්න. මේ තීරුව බලන්න. මේ තීරුවට ගිහින් බලන්න. පළවෙනි එක ප්‍රාග්ධනය. ඒක ආදායමක්වත් වියදමක්වත් නෙමෙයි. මේක ප්‍රාග්ධනයනේ ඒක අයින් කරන්නේ. අඩු කළා ගෙවල් කුලිය. ගෙවල් කුලිය අඩු වෙලා නම් වියදමක්. දැන් ගෙවල් කුලිය කියන්නේ වියදමක් කියලා ගත්තා. ඒක අඩු වෙලානේ. අවුරුම කරගන්න පුළුවන් ආයෙක වියදමක්. ඊට පස්සේ 8000ක් වැඩි වෙලා ලද කොමිස් කියලා. ලද කොමිස් කියන්නේ ආදායමක්. එහෙනම් ආදායමකුත් තියෙනවා වියදමකුත් තියෙනවා. ඇනිලි. ඒක ආදායමක්වත් වියදමක්වත් නෙමෙයිනේ. ඒක දන්නේ නැහැ. බලන්න මේ දෙක විතරයි තියෙන්නේ. මේකයි මේකයි. මේ දෙක විතරයි තියෙන්නේ.
මේක වියදමක් මේක ආදායමක්. එහෙනම් අපි 8000න් 2500ක් අඩු කරමු. ඔයාලට එන උත්තරයක් රුපියල් 5500යි කියලා. රුපියල් 5500. ප්‍රශ්න තියෙනවද ළමයි? ගානම් ප්‍රශ්නයක්. මීට පරිස්සමට වැඩි කරගෙන ආවට පස්සේ මේක නිකම් පුළුවන් කරගන්න පුළුවන්. අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. අපි ඒක කතා කරමු. ඔයාට තේරුම් නැත්නම් කියන්න තේරුන්නේ නැහැ නේ කියලා. කියන්න. එතකොට අපි ඒක සාකච්ඡා කරමු. පළවෙනි ගණන් කීපේ විතරක් අපි මෙහෙම ලියා ගන්නවා දිත්ත බලපෑම. ඊට පස්සේ අපිට මේ ගාන හදන්න ලේසි. මෙහෙම ලියා ගත්තට පස්සේ. ශුද්ධ ලාභයත් ඉක්මනින් ලියා ගන්න මේකත්. හරි. ඊට පස්සේ ටියුට් එකට එන්න. ටියුට් එකේ ප්‍රශ්න අංක 3 හෝම්වර්ක් එකක්. මම ටියුට් එක නැති කට්ටියට ටියුට් එක දෙන්නම්. මේ සුමිත්ගේ ව්‍යාපාරය 2020 ජනවාරි මාසයේ සිදු වූ ගණදුණු පහක් දැක්කේ කියලා ගණදුණු 6ක් තියෙනවා. ඒකෙත් මේ වගේම සමීකරණයක් අහලා තිනවා. හැබැයි සමීකරණේ ලියද්දි දිත්ත බලපෑම් ටිකක් තියන්න ඕනේ. මොකද මේ පළවෙනි ගණන් දෙකේ තුنين මම කරනවා කියලා කිව්වනේ. මේකෙත් දිත්ත බලපෑම ඕනේ. ඊට පස්සේ ගණන් වල ලියන්න ඕනේ අමාරුවේ විතරක් ලියමු. මේකෙත් දිත්ත බලපෑම් ටික ලියන්න ඕනේ. ඊට පස්සේ සමීකරණය හදන්න ඕනේ. ශුද්ධ ලාභය හොයන්න ඕනේ. එතකොට මේක හෝම්වර්ක් එකක්. ප්‍රශ්න අංක 3 හෝම්වර්ක් එකක්. හරිද? මේක හෝම්වර්ක් එකක්. හරි. තව පොඩි දෙයක් තියෙනවා කතා කරන්න අපි ඒ ටිකත් කතා කරලා දවස් නවත්තමු. දැන් ඔයගලන්ට පේනව නේද ළමයි හිමිකම් වෙනස් වෙන ගණන් හතරක් තියෙනවා. ප්‍රාග්ධනයේ ආදායම් වියදම් ගැනිලි කියලා. එතකොට ඔයාලට පේනවා ඇති මේ විදිහට ප්‍රාග්ධන වියදම් නිසා අඩු වෙනවා, ගැන නිසා අඩු වෙනවා. මම ඔයාලට සමීකරණේ පලියන මෙහිම හිමිකම් ධන මේ දැන් කතා කරපු සමීකරණය වගකීම් අමානයි වත්කම්. මේකනේ දැන් අපි කතා කළේ. ඔන්න මම ඒක ලිව්වා. දැන් බලන්න මේ සමීකරණයේ හිමිකම කියන එක ඇතුලේ නේද? ආදායම තිබ්බේ. ආදායම තිබ්බේ හිමිකම කියන කෙනාගේ ඇතුලේනේ. වියදම තිබ්බෙත් මෙයාගේ ඇතුලේ. හැබැයි වියදම් නිසා හිමිකම අඩු වුණා. මෙන්න මෙහෙමනේ සමීකරණය තිබ්බේ. හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. අපි ඉගෙන ගත්ත මේ සමීකරණය. මේකේ හිමිකම කියන කෙනාගේ ඇතුලේ ආදායම අපි එකතු කළා වියදම් නම් අඩු කළානේ. ඉතින් අපිට පුළුවන් නේද බලන්න හිතලා බලන්න අපිට පුළුවන් නේද මේ හිමිකම ඇතුලේ තියෙන ආදායම වියදම එළියට ගන්න. එළියට ගත්තොත් මොකද වෙන්නේ? එළියට ගත්තොත් මෙහෙම වෙනවා. හිමිකම් ධන මේ ආදායම එළියට ගත්ත එකම ධන ආදායම් වෙනවා. මේ වියදම එළියට ගත්ත එකම ඍණ වියදම වෙනවා. මෙතනමනේ තියෙන්නේ. මෙතනම එළියට ඇදලා දාන්නේ. ධන වගකීම් සමානයි වත්කම්. මෙන්න මෙහෙම කියන්නත් පුළුවන් සමීකරණ. හිමිකම ඇතුලේ තිබ්බ ආදායම වියදම එළියට ගන්න. ඒත් එක්කම අපිට මේ හිමිකම කියන එකට සමාන වචන විදිහට ප්‍රාග්ධනය ස්කන්ධය වගේ වචන පාවිච්චි කරන්නත් පුළුවන්. මේ හිමිකමට සමාන වචන තියෙනවා ප්‍රාග්ධනය ස්කන්ධය ඒ වගේ වචන පාවිච්චි කරන්නත් පුළුවන්. ප්‍රාග්ධනය මේවා සමාන වචන හිමිකමට. දැන් බලන්න මේ සමීකරණයම අපිට මෙහෙම කියන්නත් පුළුවන් නේද කියලා දැන් බලන්න මේක. ඒක විදිහට අපිට මේ සමීකරණය කතා කරන්න පුළුවන්. මම වීඩියෝ එක චුට්ටක් ඔෆ් කරනවා. හරි. දැන් බලන්න ඔයා ඉගෙන ගත්ත නේද ආදායම් වලයි වියදම වල වෙනස මොකක්ද? ලාභය කියලා. එහෙනම් ඔයාලට පුළුවන් නේද? හිමිකම් ධන ශුද්ධ ලාභය කියලා ලියන්න. ඒකත් හරි. මෙහෙම ලියන්නත් පුළුවන්. දැන් අපි ටිකට කලින් කතා කරන්නේ මෙහෙම. ආදායම් වලයි වියදම් අතර වෙනස ලාභය කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙහෙම ලියන්න. හිමිකම් ධන ශුද්ධ ලාභය ධන වගකීම් සමානයි වත්කම් කියලා. මෙන්න මෙහෙමත් මේ සමීකරණය කිව්වා. මෙහෙමත් කිව්ව හැකි. තව එක විදිහක් තියෙනවා. කොහොමද දන්නවද? මෙන්න මේ මම ලියව සමීකරණේ තියෙනවනේ. මේ මම තරුවක් දැම්මේ. අන්නේ සමීකරණේ මේ ඍණ වියදම් කියලා තියෙන්නේ. ඒක සමාන ලකුණින් අනිත් පැත්තට අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම. දැන් මේ සමීකරණේ තියෙන මෙහෙම හිමිකම් ධන
ආදායම් මේ සමීකරණ එක එක විදිහට කියන්න පුළුවන්. ඍණ වියදම් ධන වගකීම් සමානයි වත්කම් මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මේ සමීකරණයේ ඍණ වියදම කියන එක සමාලෝපණය ගියා පැත්ත ගෙනියනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට හම්බෙනවා මෙන්න මේ වගේ සමීකරණයක්. හිමිකම් ධන ආදායම් ධන වගකීම් සමානයි වත්කම් ධන වියදම්. ඔයා දන්නවද ඔයාට උසස් පෙළ මට්ටමේදී මේ මම ලිව්ව ඕනෙම සමීකරණයකට ගානක් දෙන්න පුළුවන්. මේ පළවෙනි අවස්ථාවට, දෙවෙනි අවස්ථාවට, තුන්වෙනි එකට, හතරවෙනි එකට මේ කැමති ආකාරයකට දෙන්න පුළුවන් ගානක් කියනවා කියලා. අපි පොඩ්ඩක් කියුට් එක පැත්තට යන්න. හරි. මම කිව්ව එක තේරුම් නැත්නම් කියන්න. ඒතර මම ආයෙ පාරක් කියා දෙන්නම්. අපි මේ කතා කරමින් ඉන්නේ ගිණුම් වෙන සමීකරණය ගැන. මේ සමීකරණය වෙනස් වෙන්න පුළුවන් ක්‍රම ගොඩාක් ආකාර ගොඩාක් තියෙනවා. අපි ඒව තමයි මේ කතා කරන්නේ. බලන්න හිමිකම ශුද්ධවත්කම් නැත්නම් ස්කන්ධය වෙනස් වෙන ගනුදෙනු. හිමිකම ශුද්ධවත්කම් නැත්නම් ස්කන්ධය වෙනස් වෙන ගනුදෙනු. අපි මෙතන මේ වගේ දාගමුද? ටියුට් එක තියෙන කට්ටිය ලියා ගන්න. ප්‍රාග්ධන යොදන්න හිමිකම වැඩි වෙනවා. ගැනිලි කරන්න හිමිකම අඩු වෙනවා. ආදායම් කරන්න හිමිකම වැඩි වෙනවා. වියදම් කරන්න හිමිකම අඩු වෙනවා. ඔයා ලියා ගන්න මෙහෙම මේ ධන දෙකට ඊතලයක් දාලා හිමිකම වැඩි වෙන ගනුදෙනු කියලා. මේ අඩු කිරීම දෙකට ඊතලයක් දාලා ලියා ගන්න මෙහෙම හිමිකම අඩු වෙන ගනුදෙනු කියලා. තව ටිකයි තියෙන්නේ එතනින් ඉවරයි. තව විනාඩියක් විතරින් ඉවරයි. එතකොට ප්‍රාග්ධනයයි ආදායම නිසා හිමිකම් වැඩි වෙනවා. ගැනිලි වියදමු නිසා හිමිකම අඩු වෙනවා. හරි බලන්න හිමිකම් ධන වගකීම් සමානයි වත්කම් වෙන සමීකරණයේ හිමිකම තුල ඇතුළත් ආදායම් සහ වියදම් ඉන් ඉවත් කර පහත ගිණුම් කරන සමීකරණය හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක හරි. එතකොට ප්‍රාග්ධනයේ ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම් සමානයි වත්කම් මේකත් හරි. ඊට පස්සේ මේ ඍණ වියදම එහා පැත්තට අරගෙන මේ ප්‍රාග්ධනයේ ධන ආදායම් ධන වගකීම් සමානයි වත්කම් ධන වියදම් මේකට ගණන් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ආදායම් ඍණ වියදම් කියන දෙකේ වෙනස අරගෙන ශුද්ධ ලාභය කියලා අපි ඒකත් හරි. බලන්න ප්‍රාග්ධනයේ ධන ශුද්ධ ලාභය සමානයි ශුද්ධ ලාභයේ ධන වගකීම් සමානයි වත්කම්. හැබැයි හොඳට මතක තියාගන්න ඔයාට මේ ගාන හදන්න දෙන ක්‍රමය අනුව තොරතුරු මේ වගේ සමීකරණයක් හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. මේ සමීකරණයේ ආදායම වියදම දෙකම හිමිකම් ඇතුලේ පෙන්නුවේ. ඊට පස්සේ මේ පළවෙනියට හරිය දාලා තියෙන්නේ මේකෙදි ප්‍රාග්ධනයේ තීරුවේ පෙන්වන්නේ ප්‍රාග්ධනයයි ගැනිලි. ඒ දෙක තමයි පෙන්වන්නේ. ආදායම් ටික ආදායම් තීරුවේ වියදම් ටික වියදම් තීරුවේ. ඊට පස්සේ මේ දෙවෙනි එකේදී ප්‍රාග්ධනයයි ගැනිලි ප්‍රාග්ධනයේකේ ආදායම් ටික ආදායම් යටතේ වියදම් ටික වියදම් යටතේ. තුන්වෙනි එකේදී ප්‍රාග්ධනය කියන එකේ ප්‍රාග්ධනයේ යෙදවීමයි ගැනිලි විතරයි. ප්‍රාග්ධනයේ යෙදවීමයි ගැනිලි විතරයි. ශුද්ධ ලාභය කියන එකේ ආදායම් ටිකයි වියදම් ටිකයි පෙන්නන්නේ මේකේ. ශුද්ධ ලාභය කියන එක. 2018 අවුරුද්දේ ගානක් ඇවිල්ලා තිබ්බ මේ වගේ ක්‍රමයකට. මේක නෙමෙයි මේ වගේ එකක් ඈ. ඊට පස්සේ වාගේ මෙන්න මෙහෙම අහන්නත් පුළුවන්. මේ ඔක්කොම හරි. මේ ඔක්කොම හරි. හරි. ඉතින් අද දවසේදී අපි මෙතරයි කතා කරන්නේ. ඉතින් ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් මට මැසේජ් එකක් දාන්න මම ඒක බලලා කියා දෙන්නම්. ඉතින් අපි අනිත් දවසේ ආයෙත් හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න එහෙනම් මම ටියුට් එක නැති කට්ටියට PDF එක දාන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අනිත් දවසේ හම්බ වෙනවා. පරිස්සමෙන් ඉන්න හැමෝම. මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් අහන්න. ඔයගලන් ලීව් වෙන්න පුළුවන්.